මෙවැනි සේවා ලබා දීමට කටයුතු කරගෙන තියෙනවා. ඒ කියන්නේ මෙම අවුරුද්දේ පසුගිය පෙබරවාරි මාසයේ දක්වාත් පසුගිය අවුරුදු කිහිපය තුලම මෙවැනි ප්‍රෝග්‍රෑම්ස් අපි සංවිධානය කරලා තියෙනවා. මෙහි විශේෂත්වයක් වන්නේ සෙලාන් බැංකුව සමග ගනුදෙනු කරන මහත්මීන් වගේම සෙලාන් බැංකුව සමග දැනට සම්බන්ධ වී නැති මහත්මීනුත් මෙවැනි සෙමිනාර් වලට සහභාගී කර ගැනීමයි. නමුත් අද COVID-19 වසංගතය නිසා ඉදිරියේදී මෙවැනි සමුළු පැවැත්වීමේ ක්‍රමවේදය යම්කිසි විදියකට වෙනස් කිරීමට අපිට සිදු වෙලා. ඒ නිසා ඉදිරි මාස කිහිපය තුලදී නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් කාලීන ප්‍රශ්න සම්බන්ධව කාලීන මාතෘකා සම්බන්ධ කර ගනිමින් අන්තර්ජාලය හරහා මෙවැනි සමුළු ඉංග්‍රීසියෙන් අපි කියනවා වෙබිනා කියලා කිහිපයක් පැවැත්වීම සඳහා අපි දැනටමත් සංවිධානය කටයුතු කරගෙන තියෙන්නේ. අද පවත්වන්නේ එම සමුළු වලින් පළමුවන්නේ. මේ සඳහා අපි ඉතාමත්ම කාලීන මාතෘකාවක් තෝරාගෙන තියෙනවා. එය තමයි COVID-19 වසංගතය නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට වන බලපෑම සහ එහි අභියෝග ජය ගැනීම සඳහා ව්‍යාපාරික උපාය මාර්ගවල පෙර දැක්ම යන්නයි. අපගේ ආරාධනය පිළි අරගෙන නොයෙක් වැඩ කටයුතු මැද්දේ මෙම දේශනයට සම්පාදදායකත්වය ලබා දීමට එකඟ වුණු හසිත විජේසුන්දර මහතා සහ ඔබ සැම දෙන සෙලාන් බැංකුව වෙනුවෙන් මම ඉතා සාදරයෙන් පිළිගන්නවා. හසිත විජේසුන්දර මහතා සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කතා කෙරුවොත් එතුමා ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙක්. ඒ වගේම නීතිඥවරයෙක්. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර පිළිබඳව ඉතා මනා දැනුමක් ඇති. ඒ වගේම මනා අත්දැකීම් ඇති ඒ මහතා මෙම ක්ෂේත්‍රයේ පමණක් නොවේ වෙළඳ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් විදියට කටයුතු කරනවා. මම මේ අවස්ථාවේදී අවස්ථාවක් කරගන්නවා එතුමාට අද සම්බන්ධ වීම පිළිබඳව සෙලාන් බැංකුව වෙනුවෙන් මගේ ස්තුතිය ප්‍රකාශ කරන්න. ඒ වගේම අද අපට තාක්ෂණ සහාය ලබා දෙන Blue Lotus 360 ආයතනයටත් මගේ ස්තුතිය ප්‍රකාශ කරන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා. මම හිතන්නේ ඔබ සැම දැන් පුන පුනා බලා සිටින්නේ මෙම දේශනය සමග සම්බන්ධ වීම සඳහා. ඒ නිසා වැඩිදුර කාලය ගත නොකොට දැන් මම හසිත විජේසුන්දර මහතා සමග සම්බන්ධ වෙනවා. ස්තුතියි. සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. බොහොම ස්තුතියි රනිල් දිසානායක මිත්‍ර රනිල් දිසානායක මහත්මයා මම ගැන හඳුන්වා දීම පිළිබඳව. විශේෂයෙන්ම පළවෙනියෙන්ම අද මෙම කෙටි සමුළුව නැත්නම් එහෙම නැත්නම් අන්තර්ජාලයේ යොදා ගැනීමෙන් පවත්වන මෙම සමුළුව සම්බන්ධයෙන් මාහට ආරාධනය කිරීම සම්බන්ධයෙන් සෙලාන් බැංකුවේ ඒ සියලුම නිලධාරි මහතුරුන්ට මගේ ස්තුතිය පුද කරන අතර මම ඊටම කෙටි PowerPoint presentation එකක් හදාගත්තා. අපි ඒක ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. ඒක අපි භාවිතා කරමු මේ දේශනය යට යම්කිසි ගයිඩන්ස් එකක් එහෙම නැත්නම් යම්කිසි මඟ පෙන්වීමක් ලබා ගන්නට. මම මේ දේශනය සාමාන්‍ය විනාඩි 30ක් හෝ 40ක් පමණ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මොකද්ද මේ තත්ත්වය එහෙම නැත්නම් මේ COVID-19 කියන තත්ත්වය, ඒ තත්ත්වයේ තියෙන විශේෂත්වය මොකද්ද? ඊට පස්සේ ඒකේ ශ්‍රී ලංකාවට ලෝකෙට ඇති වෙලා තියෙන තත්ත්වය මොකද්ද? ශ්‍රී ලංකාවට ඇති වෙලා තියෙන තත්ත්වය මොකද්ද කියන එක අපි මේ දේශනාවේදී මුල් හරියේදී යම් කිසි විදිහකට අවධානය යොමු කරනවා. ඊට පස්සේ සුවිශේෂයෙන්ම
ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍ය පරිමාණ එහෙම නැත්නම් SME කියන ක්ෂේත්‍රයට ඇති වෙලා තියෙන බලපෑම සාකච්ඡා කරලා අවසාන වශයෙන් අපි මේ වගේ තත්වයකදී කොහොමද අවස්ථා කොහොමද උපාය මාර්ගවල අපි වෙනසක් කළ යුතුද කොයි වගේ වෙනසක් සිදු කිරීමෙන් අපි අපේ උපාය මාර්ගික වශයෙන් අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන හෝ මේ අවස්ථාව මගහැර මේ අවස්ථාවත් පවතින අතරතුරදී අපගේ කාර්ය සාධනය එහෙම නැත්නම් අපේ ව්‍යාපාරයේ ලාභදායීතාවය සහ රටේ ආර්ථිකය කොයි ආකාරයකට පවත්ව ගන්න ඕනේ කියන එක ගැන මට තේරෙන විදිහට යම් කිසි අදහස් ටිකක් ප්‍රකාශ කරනවා. මේ දේශනය අතරතුරේදී යම් කිසි කෙනෙකුට යම් කිසි ගැටලුවක් ඇති වුණොත් ප්‍රශ්නයක් ඇති වුණොත් මෙතන මේ තියෙන chat box එකක් ඒ chat box එකට තමන්ගේ ප්‍රශ්නය යොමු කරන්න පුළුවන්. විශේෂයෙන්ම අවසාන වශයෙන් සෙලාන් බැංකුව නියෝජනය කරන අකලං කරන්නතුංග මහත්මයා මේ ප්‍රශ්න ටික ඔක්කොම එකතු කරලා අවශ්‍ය විදිහට අපි දේශනයේ අවසානයේදී ඒ ප්‍රශ්න වලට යම් කිසි පිළිතුරු ප්‍රමාණයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පොදුවේ තියෙන සෑම ප්‍රශ්නයකටම මට යම් කිසි උත්තරයක් දැනෙන පමණින් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම සෙලාන් බැංකුව හෝ බැංකුවට සම්බන්ධ යම් කිසි දෙයක් තියෙනවා නම් රනිල් දිසානායක මහත්මයා ඉන්නවා සහ බැංකුවේ නිලධාරි මහත්තුරු කිප දෙනෙක් ඉන්නවා. ඒ සියලු දෙනාට ඒ උත්තර ලබා ගන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙකුට ගැටලුවක් ඇති වුණොත් එන්න තියෙන ඒ chat box එකේ ඒ ගැටලුව ප්‍රකාශයටපත් කරන්න. එතකොට අපි ඒක අවස්ථාව කරගන්නවා. එහෙනම් අපි දේශනය පටන් ගමු. මට එතනදී විශේෂයෙන්ම අද මට ලැබී තිබෙන මාතෘකාව මම හිතන්නේ සියලු දෙනාටම පේනවා ඇති. අද ලැබී තිබෙන මාතෘකාව අපි ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ impact of COVID-19 to Sri Lankan economy and how to redefine and reshape the business strategy amidst new challenges. එහෙම නැත්නම් මේ COVID-19 සිටුේෂන් එකේදී ලංකාවට සහ බලපාලා තිබෙන තත්ත්වය කොහොමද? ඒ තත්ත්වයේ උඩදී අපි කොයි ආකාරයෙන්ද ශ්‍රී ලංකන් එහෙම නැත්නම් ලංකාවේ ආර්ථිකය අපි හදාගත යුත්තේ කියන එක. ඉතින් එතනදී විශේෂයෙන්ම අපි ඉස්සෙල්ලා බලමු මොකක්ද මේ COVID-19 කියන්නේ කියලා. මොකද බොහෝ දෙනෙකුට මේක යම්කිසි ගැටලුවක්. මේ COVID-19 කියන වචනේ හැදුනේ කොරෝනා වෛරස් ඩිසීස් 19 එහෙම නැත්නම් 2019 කියන එකක්. ඇත්තට කොරෝනා වෛරස් එක නිසා ඇතිවෙච්ච තත්ත්වය ඩිසීස් 19 මොකද දෙසැම්බර් මාසයේදී තමයි මේ චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් මේ කොරෝනා 19 වෛරසය කොරෝනා කියන්නේ SARS වර්ගයේ වෛරසයක්. ඒ කියන්නේ විශේෂයෙන් SARS කියලා කියන්නේ මේ upper respiratory system එහෙම නැත්නම් ඉදිරි එහෙම නැත්නම් සාමාන්‍ය ශරීරයේ උඩ තිබෙන ශ්වසන පද්ධතිය ආශ්‍රිත විශේෂ උගුර පෙනහළු සහ නාසය ආශ්‍රිතව සිදුවෙන ආසාදනයක් තමයි මේ SARS වෛරසයෙන් සිදු කරන්නේ. ඒ ආකාරයේ වෛරසයක්. ඉතින් ඒ වෛරසයේ යම් කිසි ප්‍රභේදයක් යම් කිසි විභේදනයක් සිදු වෙලා තමයි මෙම අලුත් වෛරසය හැදිලා තියෙන්නේ. ඒක තමයි මේ කොරෝනා වෛරස් කියන්නේ. මේ පළවෙනි රෝගියා චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් හම්බෙන්නේ 2019 දෙසැම්බර් මාසේ 20 ගණන් වලදී. ඉතින් ඒ නිසා තමයි මේක දැන් 2020 වුණත් දැන් COVID-19 කියලා මේ වෛරසය නැත්නම් මේ තත්වය අපි හඳුන්වන්නේ කොරෝනා වෛරස් ඩිසීස් 19 එහෙම නැත්නම් year 2019 කියන එක. මෙතනදී අපි පළවෙනිම අවධානය යොමු කරමු ඇයි මේ COVID-19 එහෙම නැත්නම් COVID-19 කියන සිටුේෂන් එක මෙච්චර ලොකු ප්‍රශ්නයක් වුණේ කියන එක. මොකද ලෝකයේ අපි දන්න ඉතිහාසය තුළදී යම්කිසි ලෙඩ රෝග වසංගත ඊට පස්සේ ආර්ථික අවපාතන සුලිසුලං භූමිකම්පා ගම් වතුර ඒ වගේ දේවල් ඇති වෙලා තිබෙනවා. නමුත් ඒ ඇති වෙලා තිබෙන ඒ ඇති වෙච්ච සෑම දෙයකට අපි දන්නා මෑත ඉතිහාසය තුළදී දැන් උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවට සුනාමිය ඇති වුණා 2004 වර්ෂයේදී. ඒ හැම එකටම වඩා මේ ගැටලුවේදී අපිට විශේෂත්වයක් දකින්න ලැබෙනවා. එතන මේ විශේෂත්වය තමයි අපි මේ ස්ලයිඩ් එකේදී අපි මේවා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. මොකක්ද සිදු කරන්න කියලා අපි කොහොමද පළවෙනි එක තමයි මේක මේ global shock එකක්. එහෙනම් global shock එකක් කියන්නේ මේක යම්කිසි රටකට යම්කිසි ප්‍රදේශයකට යම්කිසි geographical එහෙම නැත්නම් භූගෝලීය කලාපයකට සීමා වෙච්ච එකක් නෙමෙයි. මේක මුළු ලෝකෙටම බලපාපු දෙයක්. මොකද මුලදී මේක හිතුණා චීනෙන් හැදෙනකොට සමහරවිට මේක චීනේ විතරක්. මොකද චීනේ ගොඩක් ලෙඩ රෝග හැදෙන නිසා චීනයට විතරක් මේක සීමා වෙයි කියලා. නමුත් චීනයට විතරක් සීමා වුණා. ඊට පස්සේ මේක ගියා යුරෝපෙට, ඉතාලියට ගියා. ඉතාලිය ඊට පස්සේ මෙතන අපි කියන එකට එපිසෙන්ටර් කියලා එහෙම නැත්නම් ඒ
වසංගතයේ ප්‍රධාන මර්මස්ථානය එහෙම නැත්නම් මධ්‍යස්ථානය බවට පත් වුණා. කාලයක් ඉතාලියේ ඒ පැත්තේ හිට යුරෝපයේ පැත්තට සමහර කට්ටිය හිතුවා විශේෂයෙන්ම ඝර්ම කලාපීය රටවල් අපි හිතුවා මේක මේ හීතලට එහෙම නැත්නම් මේක අපි කියනවා ශීත ඍතුවේදී වින්ටර් එකේදී මේක උනේ ජනවාරි පෙබරවාරි කාලේදී. එහෙම ඇති වෙන දෙයක් සමහර මේ ඝර්ම කලාපීය රටවල් වලට මේක බලපාන්නේ නැහැ කියලා. ඔන්න ඊට පස්සේ ටිකක් කල් යනකොට අපේ රටවල් වලට ඉන්දියාව ලංකාව ඇතුළු ඝර්ම කලාපීය රටවල් වලට මේක එන්න ගත්තා. ඒ වගේ සිංගප්පූරුව වගේ අපේ විශේෂයෙන්ම සමකේට ආශ්‍රිත රටවල්. එතකොට මේ අර මේක මේ සීතලත් එක්ක විතරක් එනවා නැත්නම් අධික උෂ්ණත්වයේදී වෛරසය නැති වෙනවා කියන තත්ත්වයක් නැවත නිෂේධනය වුණා. මේව කාලයක් යනකොට ඊට පස්සේ හිටියා අපිට මේක ලතින් ඇමරිකාවට එන්නේ නැහැ කියලා. නමුත් අද වෙනකොට ලතින් ඇමරිකාව සහ තමයි ඇමරිකාවට අමතරව මේකේ ප්‍රධාන මධ්‍යස්ථානය වෙලා තිබෙන්නේ. ඊට පස්සේ කාලයක් තව හිතන් හිටියා මේක අප්‍රිකාවට එන්නේ නැහැ කියලා. නමුත් දැන් තොරතුරු තියෙනවා අප්‍රිකා මහද්වීපයේ මේ වෛරසය ඉතාම ශීඝ්‍රයෙන් පැතිරලා. ඉතින් ගොඩක් කට්ටිය හිතන් හිටියා තමන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ජන කණ්ඩායමක් විදිහට පුද්ගලික කණ්ඩායමක් විදිහට හරි ප්‍රබලයි කියලා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. මේ වෛරසය ලෝක ව්‍යාප්තව පවතිනවා. ඒකින්ද තමයි මේකේ තියෙන විශේෂ පළවෙනි මේකේ භයානකකමේ මේක ලොකු ප්‍රශ්නයක් වෙන පළවෙනි හේතුව. ඊළඟට දෙවැනි හේතුව තමයි මම ඒක කියනවා both demand and supply side affected. අපි ඒකට කියනවා අතර affected විතරක් නෙවෙයි shock එකක් ආවා. මේකේ demand shock එකකුත් ආවා. ඒ වගේම supply shock එකකුත් ආවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා විශේෂම ආර්ථික විද්‍යාවේ පැති දෙකක් තියෙනවා. අන්ත දෙකක් තියෙනවා. අත් දෙකක් තියෙනවා. එක පැත්තකින් supply එක. එහෙම නැත්නම් භාණ්ඩ හා සේවාවන් නිෂ්පාදනය කිරීම, අනිත් පැත්තෙන් මේ භාණ්ඩ හා සේවාවන් පරිභෝජනය කිරීම. එහෙම නැත්නම් demand එක. එතකොට ආර්ථික විද්‍යාවේ අනුව ඔන්න ඔය ඩිමාන්ඩ් එකයි සප්ලයි එකයි අතර සම්තුලනය වීම තුළදී තමයි අපි කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් ඉපදවනවද ඒ භාණ්ඩවල සාමාන්‍යයෙන් තිබෙන ප්‍රයිස් එක එහෙම නැත්නම් මිල ගණන් තීරණය වෙන්නේ. මේක අපි ඉන්විසිබල් හෑන්ඩ් කියලා අපි ආර්ථික විද්‍යාවේදී විස්තර කරනවා. විශේෂයෙන්ම ආර්ථික විද්‍යාවේ නූතන ආර්ථික විද්‍යාපියා ඇඩම් ස්මිත් තමයි මේ කතන්දරේ මුලින්ම යම් කිසි විදිහකට මේක ඉදිරිපත් කරේ. නමුත් අපි දන්නවා සාමාන්‍ය භාවිතයේදී මේක සිදු වෙනවා කියලා. දැන් මීට කලින් සිදුවෙච්ච බොහෝ අවස්ථාවලදී ඇති වුණේ මේ එක පැත්තකින් විතරයි මේ affect වීම. එහෙම නැත්නම් මේ බලපෑම. උදාහරණයක් විදිහට 9/11 එහෙම නැත්නම් 2011 සැප්තැම්බර් මාසයේදී අර ඇමරිකාවට අල් කයිඩා සංවිධානය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බෝම්බ පුපුරපු වෙලාවේ එතනදී ඇති වුණේ ඩිමාන්ඩ් ෂොක් එකක් පමණයි. ඩිමාන්ඩ් ෂොක් එක කියලා කියන්නේ ලෝකයේ තිබෙන ප්‍රධාන ආර්ථිකය ඇමරිකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වුණා. එතකොට ඇමරිකාව පරිභෝජනය කරන එහෙම නැත්නම් ඇමරිකාව ආනයනය කරන භාණ්ඩවල ඩිමාන්ඩ් එක අඩු වුණා. ඒතර ඩිමාන්ඩ් එක අඩු වීම නිසා ලෝකයේ යම්කිසි ගැටලුවක් ඇති වුණා. නමුත් මේ එක පැත්තකට විතරක් මේකේ යම්කිසි ගැටලුවක් ඇති වුණොත් ආර්ථික විද්‍යාවේ සිද්ධාන්තයක් තියෙනවා මේ දෙක කොහොම හරි එක සමතුලිතතාවයකට එළඹෙනවා. ඒ කියන්නේ ඉක්විලිබ්‍රියම් එකකට එළඹෙනවා. ඊට පස්සේ ලෝකෙක බොහෝ රටවල් වෙන මාකට් එහෙම නැත්නම් වෙන ඩෙස්ටිනේෂන්ස් කියලා අපි කියනවා. හොයාගත්තා. අන්තිමට ඒක යම්කිසි විදිහට පොඩි බලපෑමක් ඇති වුණා. යම්කිසි විදිහට ඒක හදාගත්තා. ඒ වගේම විශේෂයෙන්ම දැන් අපි කරමු උදාහරණයක් විදිහට ලංකාවේ ඇති වෙච්ච දේ මේ 2009 වර්ෂයේදී පාස්කු ඉරිදා ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයේදී එතනදී ඇති වුණේ ඩිමාන්ඩ් ෂොක් එක. ඒ කියන්නේ ලංකාවට එන්න බය වුණා මිනිස්සු සංචාරකයෝ. ඒතකොට ඩිමාන්ඩ් එක අපේ සංචාරක ව්‍යාපාරයට අඩු වුණා. ඉතින් ඒකේ එතකොට අපේ රටට ඒක බලපෑමක් වුණාට ගෝලීය වශයෙන් ලොකු බලපෑමක් වුණා. මොකද බොහෝ සංචාරකයෝ බාලි දූපත් වලට ඒ වගේම වියට්නාමයට වගේ අනිත් රටවල් බුරුමයට ලාओසයට ඒ රටවල් වලට අපි කියන ස්විච් වුණා කියලා. එහෙම නැත්නම් ඒගොල්ලෝ රටවල් වලට ගියා. ඒ වගේම සමහර වෙලාවට යම් කිසි රටක අපි හිතමු නියංගයක් ඇති වුණොත් එහෙම නැත්නම් යම් කිසි ස්වභාවික උද්දෝරයක් ඇති වුණොත් ඒ රටේ සප්ලයි එකට එහෙම නැත්නම් ඒ රටෙන් නිෂ්පාදනය කරන එකටයි කෘෂිකාර්මික මේ ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඉන්ඩස්ට්‍රි එහෙම නැත්නම් වාණිජ්‍ය එහෙම නැත්නම් කර්මාන්ත මේ භාණ්ඩයක් හෝ සේවාවක් වෙන්න පුළුවන්. එතනටයි ගැටලුව ඇති වෙන්නේ. ඉතින් නමුත් මෙතනදී සිද්ධ වුණේ ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි මේ දෙකම ගැටලුවකට පත් වුණා. විශේෂයෙන්ම සප්ලයි සයිඩ් එක ගැටලුවකට පත් වුණේ. ඇයි? විශේෂයෙන්ම අපි මිනිස්සුන්ට ගෙදර ඉන්න කිව්වා. ලොක්ඩවුන් කරා. එහෙම නැත්නම් ආර්ථිකය රටවල් වසා දැමුණා. කර්මාන්ත ශාලා වසා දැමුණා. මේ සියලුම දේවල් නිසා මිනිස්සුන්ට එළියට යන්න බැරි වෙලා තියෙනවා. මිනිස්සුන්ට භාණ්ඩ හා සේවාවන් නිෂ්පාදනය කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් සප්ලයි සයිඩ් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අඩුවක් වෙනවා. ඒකම අනිත් පැත්තෙන් විශේෂම ආර්ථිකය ගොඩක් වෙලාවට යම් කිසි තැනක නවතින සිදු වෙච්ච නිසා සහ මිනිසුත් නැවත අර විශේෂම රෙස්ටොරන්ට් එහෙම නැත්නම් ඒ වගේ සේවාවන් භාවිතා කරන එක අවම වෙච්ච නිසා
ඩිමාන්ඩ් සයිඩ් එකත් අඩු වෙලා තියෙනවා. එතකොට මේකෙදි දෙවෙනි විශේෂය එක තමයි මේක ඩිමාන්ඩ් සයිඩ් එකත් සප්ලයි සයිඩ් එක ආර්ථික දෙපැත්තටම ඉෂුව එකක් වෙච්ච අවස්ථාවක්. එතකොට අර ආර්ථික විද්‍යාවේ තියෙන ස්වභාවික අර සම්තුලනය එහෙම නැත්නම් ඉක්විලිබ්‍රියම් එක මේකෙන් සෑහෙන ඉෆෙක්ට් වෙලා එහෙම නැත්නම් බලපෑමට ලක් වෙලා තියෙනවා. ඊළඟට තුන්වෙනි කාරණය තමයි මේ COVID-19 දී වෙච්ච ඊළඟ ලොකුම ප්‍රශ්නයයි මේක ලොකු ප්‍රශ්නයක් උනේ කියන්නේ මේ ලෝකේ ඉන්න ලොකු බලවතුන් ආර්ථික බලවතුන් සියලු දෙනාටම මේක ඉතාම දරුණු ලෙස බලපෑවා. දැන් සමහර වෙලාවට ව්‍යසනයක් ඇති වුණාම එක්කෝ එක රටකට බලපාන්නේ සහ ගොඩක් වෙලාවට ඒ වගේ රටවල් වලට ආර්ථික කියන්නේ ආර්ථිකයට වඩා විශේෂයෙන්ම සමාජ හෝ ස්වභාව ධර්මයෙන් ව්‍යසනයක් වුණොත් ඒගොල්ලන්ට ඉතාම සුළු කාලයක් ඇතුළතදී ඒක යථා තත්ත්වයට පත් කර ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් ජපානයේ සුනාමිය ඇති වුණායින් පස්සේ මීට අවුරුදු 3කට කලින් ජපානය මාස 6ක් ඇතුළතදී ඒ යථා තත්ත්වයට පත් වුණා. ඊට පස්සේ අපි දන්නවා ඇමරිකාවට කැටරිනා ආදී වෙන සුළි කුඩාටු අපි කියන ටෝනේඩෝස් කියන රාශියක් එනවා. නමුත් ඒගොල්ලෝ ඉතාම කෙටි කාලයකදී ඒගොල්ලෝ ආර්ථිකයේ ශක්තිමත් වෙන්න ඒක හදාගත්තා. නමුත් මෙතනදී උනේ ඒ වගේ එහෙම හදා ගන්නත් බැරි වුණා සහ විශේෂයෙන්ම ලෝකයේ තියෙන ප්‍රධානම ආර්ථිකයන් තියෙන හැම රටකටම පාහි ඉතා දැඩි ලෙස මේ ව්‍යසනය පත් වුණා. අද වෙනකොට ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් කොවිඩ් නිසා සිදු වෙන්නේ ඇමරිකාවේ. ඇමරිකාව තමයි ලෝකයේ ආර්ථිකයේ 3/1කට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න. ඊළඟට අනිත් පැත්තෙන් චීනය, ඊට පස්සේ එක්සත් රාජධානී බ්‍රිතාන්‍ය, යුරෝපය, ඒ ආදී වශයෙන් ගත්තාම ආර්ථිකය ලෝක ආර්ථිකයේ හසුරන ලෝක ආර්ථිකයේ බල කේන්ද්‍ර පවතින බොහෝ රටවල් වලට මෙය බලපෑමක් ඇති වුණා. මේ සියලුම දේ වෙන අතරේ මේක COVID-19 වල තිබෙන ඊළඟ වැදගත්ම ලොකුම ඉෂුව එක එහෙම ලොකුම ප්‍රශ්නේ තමයි COVID-19 මර්ධනය කිරීමට ග්ලෝබල් එහෙම නැත්නම් ගෝලීය වශයෙන් ලීඩර්ෂිප් එකක් නායකත්වයක් අද වෙනකන් ලෝකෙට පවා ගන්න බැරි වුණා. මේක ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානය නිතර කියපු කතාවක් තමයි මේක ග්ලෝබල් පැන්ඩමික් එකක් නම් එහෙම නැත්නම් ගෝලීය වසංගතයක් නම් ගෝලීය වසංගතයක් මැඩලන්න ගෝලීය නායකත්වයක් අවශ්‍යයි කියන්නේ. ඒතර මේ ගෝලීය නායකත්වය අපිට අද වෙනකන් මේක පේන්නේ නැහැ. බොහෝ රටවල් බොහෝ දෙනා සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ මේ වගේ අවස්ථාවලදී ඇමරිකා එක්සත් ජනපදය එම නායකත්වය ගනී කියලා. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාගේ පාලන ප්‍රතිපත්ති සහ පාලන ක්‍රමවේදය අනුව එවැනි නායකත්වයක් ගෝලීය මට්ටමින් ගැනීම අපිට තාම දකින්න ලැබෙන්නේ නැහැ. ඒ අතර ඇමරිකාවේ තව අභ්‍යන්තර අර්බුදත් මේ වෙනකොට වෙන විදියකින් වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා මේ ගෝලීය නායකත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි මේ අතර අපිට දකින්න ලැබෙන්නේ නැහැ එංගලන්තයේ වගේ රටවල් වලින් ගෝලීය නායකත්වයක්. එංගලන්තයේ විශේෂයෙන්ම අගමැතිතුමා මේ රෝගයට ගොදුරුණා. එතුමා අධිසත්කාරයකේ හිටියා බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමාරයාට මේ රෝගය වැළඳුණා. නමුත් ඊතරම් දුරට මේ රෝගේ ගියා. ඒ රටේ දෙයක් අපි කළමනාකරණය කරනවා ඇරෙන්න ගෝලීය මට්ටමට යන්න තාම කවුරුත් සූදානමක් උනේ නැහැ. ඒ වගේම අනිත් රටවල් ගත්තත් ජර්මනිය වගේ රටවල් ගත්තත් ආර්ථික ගොඩක් ශක්තිමත්. හැබැයි ජර්මනිය මේ තත්ත්වය ඉක්මනින් මැඩපවත්ව ගත්තා යම් කිසි මට්ටමකට. නමුත් ගෝලීය නායකත්වයකට යන්න යුරෝපීය යුනියන් එක එහෙම නැත්නම් යුරෝපා සංගමය, රුසියාව ගත්තත්, චීනය ගත්තත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක එහෙම යනවා වෙනුවට මේ ගෝලීය නායකත්වයේ යම් කිසි බෙදීමක්, යම් කිසි කුලල් කා ගැනීමක් හෝ එහෙම නැත්නම් අපි කියනවා එක එක්කෙනාට දොස් පවරා ගැනීමක් සිදු වෙන බවයි අපිට පේන්නේ. අවසාන වශයෙන් මේ ඉෂුව එක තවත් ලොකු වෙන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ තවත් බැලුම් වෙන්න තියෙන අනිත් කාරණේ තමයි මේකෙදී අපිට ඊටාම වැදගත් අවදානම් දෙකක් කළමනාකරණය කරන්න තියෙනවා. එක අවදානමක් තමයි හෙල්ත් රිස්ක් එක. එහෙම නැත්නම් සෞඛ්‍ය අවදානම. මොකක්ද සෞඛ්‍ය අවදානම කියන්නේ? මේ රෝගය පැතිරී යාමේ වේගය පාලනය කිරීමත් එමගින් බොහෝ දෙනා මේ රෝගීන් ඉන්ටෙන්සිව් කෙයාර් එහෙම නැත්නම් අධිසත්කාර ඒකක වලට යනවා. ඒතකොට අධිසත්කාර ඒකක වල තියෙන කැපැසිටි එක ධාරිතාව පාලනය කරගෙන මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමේ හෙල්ත් රිස්ක් එක එහෙම නැත්නම් සෞඛ්‍ය අවදානමත් අනිත් පැත්තෙන් සෞඛ්‍ය අවදානම අපි බාර අරගන්න ගිහිලා රටවල් වහලා තිබිලා ආර්ථිකය වහලා තිබිලා ව්‍යාපාර වහලා තිබිලා ඇති වෙන ආර්ථික අභියෝගය එතකොට ආර්ථික අවදානම කල්පනාකරණය කරගැනීම. දැන් ඕගොල්ලන්ට තේරෙනවා මේ හෙල්ත් රිස්ක් එකයි ඉකොනොමික් රිස්ක් එකයි කියන්නේ මේක එකිනෙකට කම්ප්ලිමෙන්ටරි කියලා අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන එකිනෙකට සමාන්තරව යන්නේ නැහැ. හෙල්ත් රිස්ක් එක විතරක් බැලුවොත් එහෙමනම් අපි කරන්න ඕන එක තමයි මාස 4ක් 5ක් කිලින්ම ගෙවල් වහලා තියලා මේ කර්මාන්තශාලා වහලා තියලා පුද්ගලයන්ට ගෙවල් ඇතුළට වෙලා ඉන්න කියලා මේ වෛරසය ස්වභාවිකව යටපත් වෙනකන් පවත්වා ගන්න.
නමුත් අපිට එහෙම කරන්න පුළුවන්. දැන් ගොඩාක් රටවල් මේකයි තියෙන ගැටලුව තියෙන්නේ. ඒක ගොඩාක් රට මොකද ආර්ථික ක්‍රියාවලිය එහෙම ආර්ථික එන්ජින් එක එහෙම ආර්ථික යාන්ත්‍රණය කරකැවෙන්නත් ඕනේ. ආර්ථික රෝදේ කරකැවෙන්නත් ඕනේ. ආර්ථික රෝදේ යම් කිසි තත්ත්වයක් වෙනකන් අපිට අල්ලගෙන හෝල්ඩ් කරගෙන ඉන්න පුළුවන්. නමුත් ඒක කරකැවෙන්නේ නැත්නම් ආර්ථිකයම කඩා ගන්නවා. එතකොට ආර්ථික විද්‍යාවේ ඒක සිද්ධාන්තයක් තියෙනවා යම් කිසි තැනකින් පල්ලෙහාට ආර්ථිකේ කඩා ගන්නවා ඊට පස්සේ නැවත අපි මේක අපි කියමු පිකප් එකක් එහෙම ආර්ථික වර්ධනයක් වෙන අවස්ථාවක් තුනක් නැවත වර්ධනය වෙන ලොකු අමාරුවක් ලොකු අපහසුාවක් ඇති වෙනවා. එතකොට අනිත් පැත්තට ආර්ථික රෝධය කරකවන්නේ කියලා ආර්ථිකය වර්ධනය කරගන්න කියලා ප්‍රජාව අවධානමට ලක් කරන එකත් අපේ රටකට කිසිම රටකට කරන්න බෑ. ඉතින් මෙන්න මේ අවදානම් දෙක හමුවේ දෝලණය වීමක් තමයි අපි දකින්නේ. ඉතින් එතකොට අපි දකිනවා සමහර රටවල් දැන් ඉන්දියාව වගේ රටක් විශේෂයෙන්ම දැන් අද වෙනකොට තමයි ඒගොල්ලන්ගේ ලොක්ඩවුන් එක මාස දෙකක ලොක්ඩවුන් එකක් ඉවර වෙන්නේ. ඉන්දියාව වගේ රටවල් ගොඩක් අයට මේ හෙල්ත් රිස්ක් පැත්තට එහෙම නැත්නම් හෙල්ත් රිස්ක් එකට ફોකස් කරලා අපි ඒකට කියන හෙල්ත් රිස්ක් සෙන්ට්‍රික් පොලිසිස් කියලා ඒගොල්ලෝ ගත්ත විශේෂයෙන් ඉන්දියාව වගේ රටවල් මොකද ආර්ථිකය සම්පූර්ණයෙන්ම මාස දෙකක් වැහුණා. ඒකද ලොකු ප්‍රශ්නයක් තිබුණා. මොකද ඉන්දියාවේ ගොඩක් ඉන්න දුප්පත් ප්‍රජාව වැඩි ආදායම් ලාභී කට්ටිය රස්සාව නැතුණා, කන්න බොන්න නැතුණා. මිනිස්සු මහපාරේ මැරෙන්න වගේ තත්ත්වයක ඇති වෙන්න සිදු වුණා. නමුත් ඉන්දියාව මොකද හිතුවේ ඉන්දියාව වගේ බිලියන 1.3ක් විතර ඉන්න රටකට එහෙම ආර්ථික අවදානමක් වඩා වැඩි අවදානමක් මේ වෛරසය ව්‍යාප්ත වීම තුලින් ඇති වෙයි කියලා බයට අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා හෙල්ත් රිස්ක් අතර තමයි ගොඩක් වෙලාවට ගත්තේ එයාගේ තීරණ ටික. නමුත් අනිත් පැත්තට අපි යනකොට අපි බ්‍රසීලය එහෙම නැත්නම් අපි සෑහෙන දුරකට ඇමරිකා එක්සත් ජනපදයක තමයි ඒගොල්ලෝ ගොඩක් ફોකස් කළේ මේ ඉකොනොමි එක. මොකද ඒගොල්ලෝ අපි එතනත් හිතන්න ඕනේ. මොකද විශේෂයෙන්ම ඇමරිකාවේ ඊට පස්සේ එහෙම නැත්නම් එංගලන්තේ වගේ රටක ආර්ථිකයක් සම්පූර්ණයෙන්ම වැහුවා කියන්නේ මුළු ලෝකෙටම ඒක බලපානවා. ලංකාවේ ආර්ථිකය වහන්න පුළුවන් මාසයක් දෙකක් තුනක්. නමුත් මේ වගේ රටකට ආර්ථිකයක් වැහුවා ඒක ලෝකෙටම බලපාන. ඉතින් ඒගොල්ලෝ එතන උත්සාහ කරේ ආර්ථිකය පවත්වාගෙන යන්න. හැබැයි ওই දෙකේම ಗುಣ අගුණ හොඳ නරක තිබෙනවා. ඉතින් අද අපි විශේෂයෙන් දැන් ප්‍රසීලය ගත්තාම ප්‍රසීලයේ ජනාධිපතිතුමා ගොඩක් වෙලාවට එයා මේ හෙල්ත් රිස්ක් එක පැත්තෙන් ලොක්ඩවුන් වගේ ඒවා සිදු කරන නගරාධිපතිවරුන්ට තමන්ගේම පක්ෂයේ දේශපාලකයන්ට එයා විවෘත චෝදනා එල්ල කරනවා. නමුත් අනිත් පැත්තට අද වෙනකොට අපි දකින්න තියෙනවා ලෝකයේ ඇමරිකාවට පස්සේ වැඩිපුරම කොවිඩ් මරණ සංඛ්‍යාව සිදු වෙන්නේ බ්‍රසීලයේ. ඉතින් මෙන්න මේ දෙක මේ අන්‍යෝන්‍ය වශයෙන් අන්‍යෝන්‍යාන්තර වශයෙන් එකිනෙකට සමගාමී නොවන එකිනෙකට බැලන්ස් කරගන්න අමාරු අවදානම් දෙකක් මෙතන අපි තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා කීපේ මිහින්ද තමයි අපි මේ කොවිඩ්-19 කියන රෝගය එම් තමයි තත්වය ඊටාම බැරෑරුම් තත්වයක් බවට ලෝකයට පරිවර්තනය වෙලා තියෙනවා. දැන් අපි හිමුණොත් බලමු ඊළඟට මේ COVID-19 ලංකාවේ ආර්ථිකයට මොකක්ද උනේ කියලා. හැබැයි අර අපේ ආර්ථික විශේෂඥයෙක් කිව්වා දැන් ලංකාවේ ආර්ථිකය COVID එක එන්න කලින් ඉඳලම වැටිලා තිබුණා. ඒකකොට අර සමහර අය අපේ සාමාන්‍ය දිනදා භාෂාවෙන් කියනවා ඇඳෙන් බිමට වැටුණා කියලා. ඒත් ඇත්තටම අපිට ඇඳේ නෙමෙයි අපි හිටියේ පැදුරේ. ඒ පැදුරෙන් බිමට වැටුණාම එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා සමහර ආර්ථික විශේෂඥයෝ සඳහන් කරා. ඒ කියන්නේ මට එතනදී කියන්න ඕනේ මේ COVID-19ට කලින් ඉඳලම ලංකාවේ ආර්ථිකය ඉතා හොඳ මට්ටමක නෙමෙයි තිබුණේ. ලංකාවේ ආර්ථිකය දරුණු අවපාතනයකට ලක් වෙලා. ඉතින් අපි සියලුම දෙනාම විද්වත් වෘත්තික විදියට මේ දේශපාලන ආදී කණ්ණාඩි වලින් නොබලා මේ තත්ත්වය ගැන ඉතාම සවිඥානික ඉතාම සබුද්ධිකව බැලිය යුතු තත්ත්වයක් තිබුණා. ඉතින් මේ ආර්ථිකය يعني COVID-19ට කලිනුත් ලෙඩ වෙලා තිබ්බ ආර්ථිකය COVID-19 හින්දා අර උණ හැදිච්ච උණ මම හිතන්නේ උණ සන්නිපාත වුණා වගේ තත්ත්වයක් තමයි අපිට සිදු වුණේ. අපි පොඩ්ඩක් උත්සාහ කරොත් මේක ඉතාම දීර්ඝ දේශනයක් වෙනවා. මම එච්චර ගැඹුරට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. නමුත් ඊටාම කෙටියෙන් සහ ආර්ථික විද්‍යාව පිළිබඳ තරම්ම දැනුමක් නැති හැමතේ විෂය පිළිබඳ ප්‍රාමාණිකත්වයක් නැති සියලු දෙනාටම පොදුවේ තේරෙන විදිහට මම මේ කතන්දරේ කියන්නම්. ඇයි COVID-19ට පෙරත් අපේ ආර්ථිකය යම්කිසි ගැටලුකාරී තත්වයක තිබ්බේ කියලා. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි ඒකට පළවෙනි කියනවා very narrow fiscal space කියලා. fiscal policy එක කියන්නේ අයවැය ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් රජයේ අයවැය කියන අපි දන්නවා රජයට එන ආදායම කොහොමද එන්නේ එන ක්‍රමවේද මොනවද ඒ ආදායම පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් විදිහට අපි පුනරාවර්තන කියන්නේ නැවත ඇති වෙන වියදම් පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් කියලා කියන්නේ අපි ඒකට කියනවා one off කියලා. එහෙම නැත්නම් අපි කියමු ගොඩනැගිල්ලක් හදන්න ස්පිරිතාලයක් හදන්න එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයක් හදන්න අන්න ඒ වගේ ප්‍රාග්ධන එහෙම තමයි මහා මාර්ග හදන්න වරාය හදන්න ඒ ආදී වශයෙන් ප්‍රාග්ධනාකාරක සිදුවෙන වියදම්
ඔන්න ඔය දෙක කළමනාකරණය කිරීම තමයි බැලන්ස් කිරීම තමයි ඊටාම කෙටියෙන් ෆිස්කල් පොලිසි එහෙම නැත්නම් මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කියන්නේ. මූල්‍ය ප්‍රතිපත්තිය බලය තියෙන්නේ ඕනම අපේ රටේ විශේෂයෙන්ම ලෙජිස්ලේට් එකට එහෙම නැත්නම් අපේ පාර්ලිමේන්තුවට. නමුත් මෙතනදී සිද්ධ වෙච්ච එක තමයි අපි කරපු එහෙම නැත්නම් මිස්ටේක්ස් එහෙම නැත්නම් වැරදි ආර්ථික විද්‍යාත්මක වැරදි කිහිපයක් නිසා පහුගිය කාලයේදී අපේ මේ ෆිස්කල් ස්පේස් එක එහෙම නැත්නම් අපිට මේ මූල්‍ය ප්‍රතිපත්තිය තුළදී අපිට ක්‍රියාත්මක වෙන්න තියෙන ඉඩ ප්‍රහසෙට හැරෙන්න තියෙන ඉඩ හුස්ම ගන්න තියෙන ඉඩ ඉතාම සීමිත විදිහට අඩු වෙලයි තිබුණේ. මේකට පළවෙනිම හේතුව තමයි එක පැත්තකින් අපිට මම හිතන්නේ අපි කවුරුත් දන්නවා අපිට තිබුණු ලොකු ඒ වෙනකොටත් තිබුණු ලොකු ඩෙට් සර්විසිං එහෙම නැත්නම් ණය ආපසු ගෙවීමේ තිබිච්ච ගැටලුව. විශේෂයෙන්ම අපි තමුන්වහන්සේලා දන්නවා පහුගිය රජයන් කීපයක් ලංකාව කියන්නේ අපි සංවර්ධන ව්‍යාපෘති සිදු කරා. නමුත් මේ සියලුම සංවර්ධන ව්‍යාපෘතිවල අපි සිදු කරේ විදේශීය ණය ලබා ගැනීම තුළ. ඒක චීනය වගේ රටවල් වලින් සහ විශේෂයෙන්ම කමර්ෂල් ඩෙට් එහෙම නැත්නම් අපි කියන වාණිජ මට්ටමේ ණයත් අපි ලබා ගත්තා. එතකොට මේ ගත්ත ණය අපි යොදවපු බොහෝ ව්‍යාපෘති අපිට ඊතරම් සාර්ථක භාවයක් ඊතරම් ආදායම් උපදින බවක් වෙනුන්නේ. අනිත් එක අපි කෙටි කාලීනව ගත්ත සමහර ණය අපි යොදෙන්නේ ඊටාම දීර්ඝ කාලීන ප්‍රතිලාභයක් දෙන ව්‍යාපෘති සඳහා උදාහරණයකට බරාය ගුවන් තොටුපළ අපිට ගන්න පුළුවන්. ඉතින් එහෙම ගමුනහම මේ අපි කියනවා මෙතන asset liability mismatch එකක් සිද්ධ වෙනවා කියලා. කියන්නේ අපි හදපු asset එක එහෙම හදපු වත්කමින් අපිට එන ආදායම ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක ලැබෙන්න තව බොහෝ කාලයක් යනවා. නමුත් ඒ වත්කම අපි හදාගන්න අපි ගත්ත වගකීම් ණය ඊටාම කෙටි කාලයකදී මැචුව වෙනවා. එහෙම නැත්නම් කල් පිරෙනවා. එතකොට මෙන්න මේ ગેප් එක එහෙම නැත්නම් මේ හිඩෙසට අපි කියනවා asset and liability mismatch. මම හිතන්නේ බැංකු කරු බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් දන්නවා. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙච්ච එක තමයි අපිට ලොකු ආදායමක් ඒ ව්‍යාපෘති වලින් ආවේ නැහැ. හම්බන්තොට වුණත් එහෙම නැත්නම් මත්තල ඒ ආදී වශයෙන් අපිට නමුත් අනිත් පැත්තේ ආයතන වලට ගෙවන්න තිබුණු ඒ සම්බන්ධයෙන් ගත්ත ණය ගෙවන්න පුළුවන්කමක් ගෙවන්න යුතුයකමක් ගෙවීමට අපිට බැඳීමක් තිබුණා. මේ නිසා අපි යම් කිසි විදියකට කිරවීමකට ලක් වුණා. දැන් තමුන්නාසලා දන්නවා ආදායමක් එන්නේ නැහැ. නමුත් අපේ ණය ලෝන් එක මැචුවර් වෙලා ලෝන් එක ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන්න ඕනේ. දැන් SMEs වලට තියෙන ගැටලුවක්. ඉතින් ඒ වගේ වෙලාවට අපි දන්නවා කොහොමද අපි අපහසුයෙන් ඉන්නේ කියලා. ඊළඟට ලංකාවේ තියෙන ලොකුම ඊළඟ ගැටලුව තමයි තිබිච්ච අපේ මම කියනවා big government. ඒ කියන්නේ රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය ලොකුයි. උදාහරණයක් විදිහට අපේ රටේ ගත්තයින් පස්සේ මිලියන 21ක විතර ජනගහනයක් ඉන්නවා. මේ මිලියන 21ක ජනගහනය මිලියන 8ක් විතර තමයි අපි කියන්නේ වර්ක් ෆෝස් එක කියලා. එහෙම නැත්නම් රටේ ශ්‍රම දායකත්වයේ සපයන ජනතාව මිලියන 8ක් 9ක් විතර. මේකිනුත් සාමාන්‍යයෙන් මිලියන 1.5ක් අපි රජයෙන් රාජ්‍ය සේවකයෝ විදිහට ඉන්නවා. ඉතින් ලංකාවේ රාජ්‍ය සේවයේ ප්‍රමාණය සහ රජයෙන් පඩි ගන්න එහෙම නැත්නම් අපි කියනවා පෙන්ෂන් එහෙම නැත්නම් විශ්‍රාම බඩක් ගන්න ප්‍රමාණය නැවත මිලියන 2ක් විතර වෙනවා. ඒ දෙක එකතු කරාම මේ අර එහෙම නැත්නම් විශ්‍රාමිකයෝ ලක්ෂ 8ක් රාජ්‍ය සේවකයෝ ලක්ෂ 12ක් 13ක් එකතුනාම ඒකත් මිලියන 2ක් විතර වෙනවා. එතකොට අපේ සාමාන්‍ය ජනගහනයට අනුපාතයක් විදිහට රජයෙන් ගන්න ප්‍රමාණය සාමාන්‍යයෙන් 10%ට එකක් වගේ වෙනවා. මේක ඉතාම වැඩි ප්‍රමාණයක්. ඒතකොට ලංකාවේ මෙන්න මේ වගේ තියෙන ලොකු රාජ්‍ය යන්ත්‍රණ පවත්වා ගැනීම විශාල මුදලක් වැය. ඊට අමතරව තමුන්නාන්සලා දන්නවා මහා ආණ්ඩුව ඊට පස්සේ පළාත් සභා පළාත් පාලන ආයතන ඊට පස්සේ ඒ ආදී වශයෙන් විවිධ අපි ඒකට කියනවා මල්ටිපල් ස්ට්‍රක්චර්ස් ඔෆ් ගවර්න්මන්ට්. ඒ කියන්නේ රජයේ තියෙන යම්කිසි ව්‍යුහවලත් යම්කිසි අතිපහිත වීමක් තියෙනවා. සමහර පළාත් සභාව දන්න ඒගොල්ලෝ මොනවද කරන්න කියලා ප්‍රාදේශීය සභාවක් තියෙනවා. ඊට පස්සේ තව නගර සභා සුළු නගර සභා තියෙනවා. ඊට පස්සේ මහා ආණ්ඩුව යමක් කරන මේ හැම එකක්ම යම්කිසි විදිහට යම්කිසි ඒක අපි කියන ඒ කියන්නේ ප්‍රශස්ත විදිහට සංවිධානය වෙලා තිබුණේ. ඊට අමතරව අපේ එදා ඉඳලම තිබුණු ප්‍රශ්නයක් තමයි inefficient in SOEs. SOEs කියන එක මෙතන අදහස් කරන්නේ state owned enterprises. එහෙම නැත්නම් රාජ්‍ය ව්‍යවසාය. අපේ රාජ්‍ය ව්‍යවසාය බොහෝ වෙලාවට ඕන ව්‍යවසායක් ඕන ව්‍යාපාරයක් ලාභදායීතාවයේ මත එහෙම නැත්නම් කාර්යක්ෂමතාවයේ efficiency කාර්ය ඵලදායීතාවයේ effectiveness එක මත කටයුතු කරන්න ඕනවාට අපි දන්නවා අපේ ගොඩක් රාජ්‍ය ආයතන ඒ සම්බන්ධයෙන් එහෙම කටයුතු කරේ නෑ. සාමාන්‍යයෙන් මේ SOEs තමයි රජයට මුදල් ලබා දිය යුත්තේ. අයපෑට රාජ්‍ය භාණ්ඩාගාරයට. නමුත් අපේ බොහෝ අවස්ථාවලදී සිදු වුණේ රාජ්‍ය භාණ්ඩාගාරයේ තියෙන මුදල් ඒ ආයතන වල නඩත්තුව සඳහා වියදම් කරන්න සිදු වුණා.
ඉතින් ඔන්න ඔය කාරණා කීපයක් අපේ දේශපාලනය සහ ආර්ථිකය සම්බන්ධ වීම නිසා සිදුවෙන අතරේ අර අපිට තවත් අපි වැටීමකට ලක් වුණා 2019 දී අප්‍රේල් මාසේ පාස්කු ඉරිදා ඇති වෙච්ච ප්‍රහාරයත් එක්ක. ඒකෙදි විශේෂයෙන්ම අපි බලාපොරොත්තු තියාගෙන හිටිය ලොකුවට අපේ ටුවරිසම් එහෙම නැත්නම් අපේ සංචාරක ව්‍යාපාරය ගැන අපේ සංචාරක ව්‍යාපාරය ඇත්තටම සංචාරක ව්‍යාපාරය සෑහෙන මට්ටමකට වර්ධනය වෙලා තිබුණේ. නමුත් සංචාරක ව්‍යාපාරය ඒ කඩා වැටීමක් එහෙම නැත්නම් එතනදී සංචාරක බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට පැමිණියේ නැහැ. ඉතින් එතනදීත් අපි ගැටලුවට ලක් වෙලා තිබුණා. ඒතන ඕක තමයි අපිට එක පැත්තකින් තියෙන ඉෂුව එක. ඒ වගේම අනිත් පැත්ත තමයි අපේ එක්ස්පෝර්ට් අර්නින් එහෙම නැත්නම් අපේ නිර්යාත ප්‍රමාණය අපනයන ප්‍රමාණය අපේ සෑහෙන අඩුයි. ලංකාවේ දැන් ඕනම රටක ගත්තාම දල දේශීය නිෂ්පාදනයේ සාමාන්‍යයෙන් තියෙන 30ක් 40ක් විතර වගේ එන්නේ අපනයන හරහා. නමුත් ලංකාවේ මේක කාලය අවුරුදු 10 15 පුරාම මෙය අඩු වෙලා දැන් මේ වෙනකොට දල දේශීය නිෂ්පාදනයේ 15ක් විතර තමයි අපි අපනයන වලින් ඉන්නේ. ඉතාමත්ම අඩු තත්ත්වයක්. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින ඒ වගේම එහෙම නැත්නම් අපි කියනවා emerging transition economy එකට ඉතාමත්ම නොතිබිය යුතු තත්ත්වයක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අපේ දලදේශීය නිෂ්පාදනයෙන් 15%කට අඩු ප්‍රමාණයක් තමයි එක්ස්පෝර්ට්ස් තියෙන්නේ. ඉතින් මේක ඉතාම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. මේවා ඔක්කොම කොවිඩ් එකට කලින් ප්‍රශ්න. ඉතින් එතනදී ඉතාම කෙටියෙන් මම කියන්නම් එතන ගැටලු රාශියක් තිබෙනවා. නමුත් පළවෙනි එක තමයි වැලි වැඩිෂන්. එහෙම නැත්නම් අපි අගය එකතු කිරීම අඩු වෙලා අඩු මට්ටමේ තිබුණේ. අපි අවුරුදු 100ක් 200ක් 300ක් තිස්සේ අපි තේ යුවේ බල්ක් ටී විදියට. දැන් යම් කිසි ක්‍රියාමාර්ග ටිකක් ගන්නවා වැලි වැඩිෂන් එකක් ඉටු කරන්න. නමුත් බොහෝ වෙලාවට අද වෙනකන් අපි කරන්නේ වෙලා විශේෂයෙන්ම අර තේ යවනවා බල්ක් ටී විදියට. ඒ වගේම කුරුඳු ගත්තා. ලම්දේසි යුගයේ සිට අපි කුරුඳු පිටරට යවුවා. අර අපි ඒකට කියනවා බේල් කුරුඳු කියලා. සාමාන්‍ය අර කුරුඳු පොතු මම හිතන්නේ අද පවා කුරුඳු පිටරට යවන්නේ වැඩි ප්‍රතිශතයක් 70%ක් 75ක් පමණ ඒ විදිහට. ඉතින් අපි මේ වැලි වැඩ අපි එක්ස්පෝර්ට් කරපු ප්‍රොඩක්ට්ස් වල වැලි වැඩිෂන් එකක් අගය එකතු කිරීමක් අපි සිදු කරේ නැහැ. ඊළඟට එකක් තමයි වෙච්ච දේ තමයි අපේ මේ අපි ඒකට කියන එක්ස්පෝර්ට් බාස්කට් එක කියලා. එහෙම නැත්නම් අපි නිර්යාත කරන භාණ්ඩ වල සංයුතිය අපි වෙනස් කරේ නෑ. මම හිතන්නේ 1990 ගණන් වල ජනාධිපති ප්‍රේමදාස මහත්මයා විශේෂයෙන්ම අපරාල ඇඟලුම් ශාස්ත්‍රය එකතු කරත් හරි මේ එක්ස්පෝර්ට් බාස්කට් එකට අපි තාම යවන්නේ බොහෝ දුරට ඒ සාම්ප්‍රදායික වේ ප්‍රොඩක්ට්ස්. නමුත් අනිත් පැත්තට ගත්තාම අපි විශේෂයෙන්ම දකුණු කොරියාව, වියට්නාම වගේ රටවල් ගත්තාම ඒගොල්ලෝ මුලින්ම කෘෂිකාර්මික නිෂ්පාදනයේ සිට අද වෙනකොට ඔයගොල්ලෝ අපි දන්නවා විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික උපාංග, ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික පරිපත, ඊට පස්සේ සමහර වාහන එක්ස්පෝර්ට් කරන නැත්නම් නිර්යාත කරන මට්ටම දක්වා ඒගොල්ලන්ගේ එක්ස්පෝර්ට් බාස්කට් එක එහෙම නැත්නම් එක්ස්පෝර්ට් ප්‍රමාණය භාණ්ඩ වල වෙනසක් සිදුුණා. නමුත් අපේ අවුරුදු දශක 30 තුන තිස්සේම මේ කාරණයක් හරියට සිදුුනේ නැහැ. ඇඟලුම් ශේෂ්ඨ ඇති වුණාට පස්සේ නමුත් එතන යම් කිසි ව්‍යතිරික්තයක් තියෙනවා විශේෂයෙන්ම IT BPO සෙක්ටර් එක. එහෙම නැත්නම් විශේෂයෙන්ම දැනුම මත පදනම් වෙච්ච ශේෂ්ත්‍රයේ දියුණුවක් ඇති වුණා. ඒක අපි අගය කරන්න ඕනේ. නමුත් එතනදී විශේෂයෙන්ම කියනවා මේ ශේෂ්ත්‍රය දියුණුනේ රාජ්‍යයෙන් හෝ රාජ්‍ය අනුග්‍රහය ලැබිලා නෙමෙයි තනිකරම පුද්ගලික ව්‍යවසායකයන්ගේ තනි උනන්දුව සහ මහන්සිය මත. ඊළඟ කාරණය තමයි එක්ස්පෝර්ට් මාකට් එක. අපි අද වෙනකන් අපේ එක්ස්පෝර්ට්ස් යවන්නේ විශේෂයෙන්ම යුරෝපා සංගමයට සහ ඇමරිකාවට. අපි ට්‍රේඩ් බැලන්ස් එක ගත්තාම අපේ ට්‍රේඩ් බැලන්ස් එක නැත්නම් වෙළඳ ශේෂය ධන වෙලා තියෙන. කියන්නේ අපි වැඩිපුර යවන්නේ අපිට වැඩිපුර ආදායම. නමුත් අනිත් පැත්තට අපිට හැකියාවක් ලැබිලා නැහැ වෙන පැති වලින් වෙන පැතිවලට විශේෂයෙන්ම BRICS කියලා කියනවා. එහෙම නැත්නම් BRIC ඉකොනොමික්ස් කියලා කියනවා. බ්‍රසීලය, රෂ්‍යාව, ඉන්දියාව, චීනය ඒ වගේ රටවල් වලට අනිත් විශේෂයෙන්ම අප්‍රිකා මහද්වීපයට, ලතින් ඇමරිකාවට, ඊට පස්සේ දකුණු සවුත් ඊස්ට් ඒෂියා, අග්නදිග ආසියාව මාකට් වලට අපේ නිර්යාත සිදු කරන්න සිදු වෙලා නැහැ. මේ සියලුම දේ නිසා අපි ඒකට කරන ට්වින් ඩෙෆිසිට් එකක්. එහෙම නැත්නම් අපේ වෙළඳ ශේෂයේ හිඟේකුත් ඇති වෙලා තිබුණා සහ අපේ අයවැය හිඟේකුත් ඇති වෙලා තිබුණා. ඒ නිසා මට කියන්න ඕනේ මෙන්න මේ COVID-19ට කලින් අපේ තිබ්බ තත්ත්වය කොහොමත් හොඳ නැහැ. මේ තත්ත්වය තව දුරටත් වර්ධනය වුණේ අපි
තත්ත්වය ඇති වුණාට පස්සේ දැන් මේ ගැටලු ටික ආර්ථිකයේ තියෙන අතරේ අපිට මේ COVID-19 ඇති වෙනවා මාර්තු මාසයේදී තමයි පළවෙනි රෝගියා හම්බෙන්නේ ඊට පස්සේ රටේ යම්කිසි නීති නිරෝධායන නීති ක්‍රියාත්මක වෙනවා රටේ ආර්ථිකය වැහෙනවා බොහෝ ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවෙනවා සමහර විශේෂයෙන්ම රටේ ආර්ථික මර්මස්ථාන වෙච්ච කොළඹ ගම්පහ වගේ දිස්ත්‍රික්කවල ඒක බොහෝ දීර්ඝ කාලයක් අවතුනා මෙන්න මේ සිදුවීම නිසා සහ අර මම කලින් කියපු ලෝක මට්ටමේ සිදුවෙච්ච සිදුවීම නිසා මෙන්න මේ ආකාරයට අපිට ගැටලුවක් ඇති වුණා. ඒකෙදි විශේෂයෙන්ම අපි මම කලින් කිව්වා වගේ මුලින්ම මේකේ both supply and demand side එකේ අඩුවීමක් ඇති වුණා. විශේෂයෙන්ම අපි යව හිටිය ඇඟලුම් අපරල් එහෙම නැත්නම් තේ හරි එහෙම නැත්නම් කුරුඳු ඒ වගේ දේවල් අපිට supply කරගන්න බැරි වුණා. මොකද මිනිස්සුන්ට එළියට එන්න බැරි වුණා. මිනිස්සු ගෙවල් වල හිටියේ. ඉතින් ඒ නිසා එතන supply side එකේ අඩුවක් ඇති වුණා. ඒ වගේම ඒවා භාවිතා කරපු ඒවා consume කරපු පරිභෝජනය කරපු රටවල් ඒ රටවල් වලටත් මේ තත්ත්වය තිබීම නිසා demand side එකේ යම් කිසි අඩුවක් ඇති වුණා. විශේෂයෙන්ම දන්නවා අපරල් එහෙම නැත්නම් ඇඟලුම් වගේ දෙයක් අපි සාමාන්‍ය ආහාරමය දෙයක් නෙමේ නිසා මේ වගේ අවස්ථාවලදී එකපාරටම demand එක අඩු වෙනවා. මේ වගේ ඇති වෙනවා. ඒකට අපි ගොඩක් වෙලාවට විශේෂයෙන්ම අපේ ප්‍රධාන ඇඟලුම් නිෂ්පාදන කම්පැනි වල ගොඩාක් orders එහෙම නැත්නම් ගොඩක් ඒ ලබා දීපු orders cancel වීමක් එහෙම නැත්නම් අවලංගු වීමක් සිදු වුණා. ඒ නිසා මෙතනදී ලොකු ප්‍රශ්නයක් ඇති වුණා SMEs සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු ඒ වගේ මහා පරිමාණ කර්මාන්ත කරුවන්ට තමන්ගේ ව්‍යාපාරය තබාගෙන යන්න. මේ ව්‍යාපාරයේ ඊට සේවකයන්ගේ පඩිනඩි ගෙවීමේ ගැටලුවක් ඇති වුණා. ඉතින් ඒක තුළදී සමහර ආයතන සමහර අපිට වාර්තා වෙලා තියෙන සේවකයෝ ඉවත් කරලා තිබෙනවා. ඉවත් කිරීම නිසා රටේ unemployment එක එහෙම නැත්නම් රටේ විරකියාව වැඩි වෙලා තියෙනවා. ඒකත් එක්කම ඊළඟට වෙච්ච අපිට දරුණුම දේ තමයි විශේෂයෙන්ම අපේ විදේශ ශ්‍රමිකයන්ගෙන් එන foreign remittances අඩු වුණා. සාමාන්‍යයෙන් ලංකාවේ බිලියන 7ක් විතර ඇමරිකානු ඩොලර් බිලියන 7ක් විතර අවුරුද්දකට foreign remittances වලින් අපි යැපෙනවා. ඒක තමයි අපි ප්‍රධානම ශුද්ධ විදියට ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ගය මේ foreign remittances. ඉතින් මේක සෑහෙන අඩු වුණා. ඒකට හේතු කාරණා කීපයක් වෙනවා. දැන් තමුන්නාස්ලා දන්නවා දැන් කුවේට් වල ඉඳලා දැන් කට්ටියක් ආවා. ඒ කට්ටියට එතන සෑහෙන මේ ලෙඩේ හැදිලා තිබුණා. විශේෂම කටාර් රාජ්‍යයේ අපේ ශ්‍රමිකයෝ ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්ටත් මේ COVID-19 පැතිරිලා කියලා ආරංචියක් තියෙනවා. ඕන් දැන් ලංකාවට එන්න බලන් ඉන්නවා. ඒ ආදි වශයෙන් අද වෙනකොට සාමාන්‍යයෙන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විදේශගත ශ්‍රමිකයන් විදේශගතව ඉඳලා ලංකාවට මුදල් ලැබෙන ශ්‍රමිකයන් එක්ක ලංකාවට ඇවිල්ලා තිබෙනවා. එහෙම නැත්නම් ඔවුන්ගේ ආදායම නැති වෙලා හෝ සැලකිය යුතු විදිහට අඩු වෙලා තියෙනවා. උදාහරණයකට මාලදිවයින වගේ රටවල් වල අපේ විශේෂයෙන් පුහුණු ශ්‍රමික අපේ ගණකාධිකාරීවරුන් ගොඩක් දෙනෙක් ඉන්නවා. නමුත් විශේෂයෙන්ම ඒ රටවල් මේ බලපෑම් නිසා මේ ප්‍රශ්නේ ඒ රටවල් වල සංචාරක ශාස්ත්‍රය බලපාන නිසා ඔවුන්ගේ තමන්ගේ වේතන අඩු වීම එහෙම නැත්නම් තමන්ගේ දීමන අඩු වීම ඒ වගේ සිදු වෙලා තියෙනවා. බොහෝ අයට තමන්ගේ රැකියාව අහිමි වෙන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒතකොට ඔන්න ඔය කාරණා දෙක කොහොම වෙන අතරේ අපේ සාමාන්‍ය ඊළඟට අපි මේ පාස්කු ඉරිදා ප්‍රහාරයට කලින් සාමාන්‍යයෙන් අපිට ඇමරිකානු ඩොලර් බිලියන 5ක විතර 5 බිලියන් US ඩොලර් 5ක විතර ආදායමක් තිබුණා අපේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එහෙම නැත්නම් අපේ සංචාරක ව්‍යාපාරය. ඒක සංචාරක ව්‍යාපාරය අපි හිතන් හිටියා ඊස්ට් ඇටැක් එකෙන් පස්සේ අපි මේ අවුරුද්ද මේ ගොඩක් අපි මේක සාර්ථක කරගන්න. නමුත් ඒ බලාපොරොත්තුවත් අපේ වියකිලා ගියා මේ තත්ත්වය උඩ. ඉතින් එතනදිත් අපිට සෑහෙන ප්‍රශ්නයක් ඇති වුණා. තමුන්නාන්සලා දන්නේ නැති විශේෂ මෙතන සම්බන්ධ වෙලා තිබේ ගොඩක් කට්ටිය ඒ වගේ ආයතනවල ඉඳලා රැකියා අහිමි වෙච්ච කට්ටිය ඉන්නවා. ගොඩක් ඒ ආයතන පවත්වා ගන්න බැරි වෙලා තිබෙනවා. විශේෂම ටුවරිසම් සෙක්ටර් එක. ඊට පස්සේ මම කලින් එකට සම්බන්ධයි එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එක සෑහෙන සෆර් වුණා. සෑහෙන මේ බලපෑමකට ලක් වුණා. විශේෂයෙන්ම අපේ තුන්වෙනි විශේෂ විදේශ විනිමය ලැබෙන බිලියන ඇමරිකානු ඩොලර් බිලියන 4ක් විතර අපරල් එක්ස්පෝර්ට් කරලා. ඒතර මම තමුන්නාස්ලාට ඒකත් අපි දැනගන්න බිලියන 7ක් විතර අපිට ලැබෙන්නේ foreign remittances වලින්, බිලියන 5ක් විතර ලැබුණා ටුවරිසම් වලින්, බිලියන 4ක් විතර ලැබෙන්නේ අපරල් වලින්. හැබැයි අපරල් වලින් ලැබෙන සුද්ධ විදේශ ආදායම ඊට වඩා පොඩ්ඩක් අඩුයි 3ක් විතර නේද? මොකද ගොඩක් ඒවා අපි ඉම්පෝර්ට් කරලා තමයි raw material අනිත් පැත්තට එක්ස්පෝර්ට් කරන්නේ. ඒතකොට සුද්ධ විදිහට ගත්තාම සාමාන්‍ය බිලියන 3ක් විතර ඇමරිකානු ඩොලර් බිලියන 3ක් විතර තමයි අපි අපරල් එහෙම නැත්නම් මේ ඇඟලුම් කර්මාන්තයෙන් ලැබෙන්නේ. ඒකත් අපේ කඩා වැටීමට ලක් වුණා. ඊට අමතරව employment loss එකක් සිදු වුණා. සහ අවසාන වශයෙන් මට කියන්න ඕනේ අපේ දැන් අර තිබ්බ fiscal crisis එකෙන් තිබ්බ අයවැය අර්බුදය තවදුරටත්
මේක තවදුරටත් උග්‍ර වෙන්න තව හේතුවක් උනේ විශේෂයෙන්ම මේ ජනාධිපතිවරයා පත් වුණාත් පස්සේ තමුන්වන්සලා දන්නවා බොහෝ වෙලාවට ටැක්ස් එහෙම නැත්නම් බදු අඩු කරා. සමහර වෙලාවට ඒක අපිට පුද්ගලිකව හොඳ වුණා. විශේෂ පේ එක අඩු කරා, වැට් එක අඩු කරා, නේෂන් බිල්ඩින් ටැක්ස් එක අඩු කරා. ඒක අපි පුද්ගලයෝ විදියට පුද්ගලිකව හෝ ආයතන විදියට යම් කිසි ප්‍රතිලාභයක් ඒකෙන් අපිට අත් වුණාට රාජ්‍ය මුදල් ලැබීමට ඒ තාම ධර්ම බලපෑමක් කරලා තියෙනවා. අද ආර්ථික විද්‍යාඥයෝ කියනවා රුපියල් බිලියන 600ක විතර loss එකක්. 600 billion rupees 600ක විතර පාඩුවක් අන්න ඒ ටැක්ස් අඩු කිරීම නිසා සිදු වෙලා තියෙනවා. ඉතින් ඒක යම් කිසි දේශපාලනාත්මකව යම් කිසි මොටිවේෂන් එකක් තියෙන. අපි ඒකට කියන පොලිටිකල් ඉකොනොමි කියලා. ඉතින් අන්න ඒකෙදි අපිට තිබ්බ ෆිස්කල් ක්‍රයිසිස් එක වැඩි වුණා. ඊට අමතරව රජයේ තීරණයක් ගත්ත හැම කෙනාටම තමන්සලා දැන් රුපියල් 5000ක් දෙන අපි ඒකට කියනවා කෑෂ් ට්‍රාන්ස්ෆර්ස් කියලා. අන්න ඒ වගේ දීම තුලදී රජය අර තියෙන ප්‍රශ්නේ තව දුරටත් උග්ගුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ කොවිඩ් එකෙන් ලෝකෙට බලපෑමක් ඇති වුණේ. ලංකාවේ ආර්ථිකයේ කලින් තිබුණ එක තව දුරටත් මේ ප්‍රශ්නේ උඩු දුවන්න පටන් ගත්තේ. ඒ නිසා මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි අපි ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තියෙන්නේ. මේක ඉතාම ගැඹුරු සහ තව ආකාර ගොඩකට යන්න පුළුවන්. නමුත් මම ඉතාම කෙටි කරලා කිව්වේ. ඊළඟට අපි එමු මේකත් එක්කම අපේ ප්‍රස්තුත මාතෘකාව වෙච්ච සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර මම හිතන්නේ මෙතන අපේ කීප දෙනෙක් අපේ සමාජිකව සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේ කුඩා ව්‍යාපාර වලට ඒගොල්ලන්ට මොකද? එතකොට මේ මහා පොදු සාධකයේ නැත්නම් මහා පොදු සාධක ගෝලීය මහා පොදු සාධකය ඊට පස්සේ රටක් වදික වශයෙන් තිබෙන දේ ඒකෙම යම්කිසි කුඩා පොදු සාධකයක් එහෙම නැත්නම් ඒකෙම කොටසක් විදිහට තමයි අපේ SMEs වලට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මේක බලපෑයි. විශේෂයෙන්ම මම මෙතනදී කියන්න ඕනේ ලංකාවේ දලදේශීය මේ 2015-16 වර්ෂයේදී ජනසංඛ්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉකොනොමික් සෙන්සස් එහෙම නැත්නම් ආර්ථික සංගණනයක් කරා. ඒ ආර්ථික සංගණනයේදී අපි හෙළිවෙච්ච තොරතුරු අනුව එතන යම් කිසි ගැටලුකාරී තත්ත්ව තිබෙනවා. නමුත් දල වශයෙන් එක තත්ත්වය අනුව ලංකාවේ GDP එකේ දලදේශීය නිෂ්පාදනයෙන් 52ක් සපයන්නේ මේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඒතකොට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර යම් කිසි නිර්වචනයක් තියෙනවා. විශේෂයෙන්ම රජයේ ඒ නිර්වචනය ඉදිරිපත් කළා තිබෙනවා. විශේෂයෙන්ම ඉන්ඩස්ට්‍රීස් එහෙම නැත්නම් කර්මාන්ත අමාත්‍යාංශය හරහා. ඒ කියන්නේ ඊටම කෙටියෙන් කියනවා නම් යම් කිසි ව්‍යවසායයක් යම් කිසි ව්‍යාපාරයක් සේවකයෝ 300ට වඩා අඩු නම් permanent employees 300ට වඩා අඩු නම් එය සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් බවට පත් වෙනවා. ඒකේ 50ට වඩා අඩු නම් ඒක සුළු ව්‍යාපාරයක් බවටත් 10ට වඩා අඩු නම් ඒ සූක්ෂම මයික්‍රෝ එන්ටර්ප්‍රයිස් එකක් බවටත් පත් වෙනවා. ඒක 10 11 50 51 300 මේ විදිහට තමයි මයික්‍රෝ ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රයිසස් යන්නේ. ඒතකොට ඔය ඩෙෆිනිෂන් එක ගත්තයින් පස්සේ ලංකාවේ 100ට GDP එකෙන් 54ක් විතර 55ක් විතර වගේ ලබා දෙන්නේ මෙන්න මේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඒ වගේම ලංකාවේ සමස්ත එම්ප්ලොයිමන්ට් එකෙන් එහෙම නැත්නම් අර මම කියවනේ මිලියන 8ක් විතර ජනගහනයක් ඉන්නවා කියලා. ඒකෙන් 40ක් විතර 40ක් 42ක් විතර රැකියා ලබා දෙන්න තියෙන්නේ මේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර. එතකොට මෙන්න මේ ශේෂ්ත්‍රය පැහැදිලිව පේනවා ඉකොනොමි එකේ 150කටත් වැඩි සාමාන්‍යයෙන් රැකියා ලබා දීම 140කට වඩා වැඩි 50කට ආසන්නයි. ඒ වගේ සෙක්ටර් එකක් පොදුවේ වැටුණයින් පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මෙතනදී SMEs වලට ඇති වෙච්ච ප්‍රශ්න ඊටාම කෙටියෙන් ගන්නවා නම් පළවෙනි එක තමයි තමන්ගේ විශේෂයෙන්ම වෙළඳපළ වැටුණා. ඩිමාන්ඩ් එක වැටුණා, මාකට් එක වැටුණා. ඒක බොහෝ වෙලාවට අපේ බොහෝ SMEs දේශීය වෙළඳපළටයි බඩු භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන්නේ. අතලොස්සක් ඉන්නව එක්ස්පෝර්ට් කරන විපදවිදි අපනයනය කරන ඒ දෙපැත්තෙන් ගත්තහම මේ ප්‍රශ්නේ ඇති වුණා. අපිට ඩිමාන්ඩ් එක අඩු වීම නිසා, මාකට් එක අඩු වීම නිසා මිනිස්සු ඒ භාණ්ඩ හා සේවාවන් පරිභෝජනය කරන්න නොහැකි වීම නිසා හෝ ඒ යම්කිසි ගැටලුවක් නිසා ඒක අඩු වුණා. ඊළඟට ඇති වෙච්ච දේ තමයි මේ විශේෂයෙන්ම මේ සෝෂල් ඩිස්ටන්සින් දැන් තියෙන තත්ත්වයක්. නමුත් ඊට කලින් තිබ්බ මේ විශේෂයෙන්ම මේ ලොක්ඩවුන් කියන සිද්ධාන්තය නිසා සැඳිරි නීතිය වගේ දේවල් නිසා මොකද්ද සිද්ධ වුනේ? විශේෂයෙන්ම ප්‍රොඩක්ෂන් එකට නිෂ්පාදනය කරන්න බැරුව හිර වුණා. එතකොට අපි දන්නවා එක පැත්තකින් ඩිමාන්ඩ් එකක් නැහැ, ආදායමක් එන්නේ නැහැ, මාකට් එකක් නැහැ. අනිත් පැත්තෙන් ප්‍රොඩක්ෂන් එක කරන්න විදියක් නැහැ. එහෙම තිබුණා ඩිමාන්ඩ් එකක් තිබුණා ප්‍රොඩක්ෂන් එක කරන්න විදියක් නැහැ.
එතකොට මොකද මිනිස්සුන්ට එන්න විදියක් නැහැ SME එකට. ඉතින් ওই කාරණා දෙකම නිසා අපි දකිනවා අද වෙනකොට ගොඩක් SME මෙන්න මේ cash flow constraint එහෙම නැත්නම් මුදල් ප්‍රවාහයේ ගැටලුවකට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒක තුළදී අපි දන්නවා මුදල් කියලා කියන්නේ cash කියලා කියන්නේ ඕනම ව්‍යාපාරයක අපි කියන එක life blood. එහෙම නැත්නම් ලේ වගේ දැන් බ්ලඩ් වල දැන් රුධිරයේ තියෙන විශේෂම ලක්ෂණය තමයි රුධිරය එක තැනක තිබ්බට වටිනාකමක් නැහැ. රුධිරයේ වටිනාකම තියෙන එක සංසරණය වෙනවා. ඒ වගේ අපි දන්නවා working capital එහෙම කාරක ප්‍රාග්ධනය cash flow එක සංසරණය වෙන්න ඕන ව්‍යාපාරය තුළදී. නැත්නම් මේ ව්‍යාපාරය නැති වෙලා යනවා. ඉතින් මේ ප්‍රශ්නේ උඩදී සිදුවෙච්ච දේ තමයි ගොඩාක් ආයතනවලට අද වෙලා තියෙන ප්‍රශ්න තමයි ඒගොල්ලන්ගේ employees එහෙම ඒගොල්ලන්ගේ ඉන්න සේවකයෝ සංඛ්‍යාව පවත්වාගෙන යන්න වෙලා තියෙනවා. මේ මිනිසුන්ට එකපාරට සල්ලි නොදෙන්න නොදී ඉන්න එහෙම වේතනය නොදී ඉන්න විදියක් නැහැ. එහෙම වුණොත් ඒක ලොකු ගැටලුවක් වඩපත් වෙනවා. ඉතින් ගොඩාක් ආයතන මේ සම්බන්ධ ඉතාම විදිහට දරුණු විදිහට struggle කරනවා. විශේෂයෙන් මෙතනදී SME වලට මේ බලපෑම වැඩි. මොකද ගොඩාක් SME අර අපි කියන්නේ නූලෙන් යන්නේ. අර අපි රෝල කියලා කියනවා නූල කියලා කියනවා. නමුත් මේක ඊටාම කෙටි මාජින් එකකින් යන්නේ. දැන් මහා ලොකු ආයතනයක් අත්තාම සමහර වෙලාවට ඒගොල්ලෝගේ ඇකියුමුලේට් කරපු ප්‍රොෆිට් එකේ ධනය නිසා සමහර මාසයක් දෙකක් දුවන්න පුළුවන් මට්ටම තිබුණා. අඩුම ගානේ සේවකයන්ට පරිද්දරි දෙයිගෙන සමන පවත්වාගෙන යන්න පුළුවන් කමක් තිබුණා. මොකද SME ට එහෙම කරන්න බෑ. ඊළඟ මාසේ ඒගොල්ලන්ගේ සේල් එක නැත්තම් ඊළඟ මාසෙට පඩි දෙන්න බෑ මිනිස්සුන්ට. ඉතින් මේ අර ඒ වගේ ඇසට් එකක් එහෙම ඒ වගේ කෑෂ් බෆර් එකක් හදලා නෑ ගොඩක් SMEs. හදලා තිබුණේ. දැන් දිනපතා රෝල ගෙනිච්ච SMEs වලට දැන් සුළු සමාජ පරිමාණ ව්‍යාපාර වලට මේක ගැටලුවක් ඇති වුණා. හැබැයි ඒ වගේම අනිත් කොස්ට් ටික ඒ විදිහටම තිබුණා. විශේෂයෙන්ම සමහර රෙන්ටින් මොකක් හරි ප්‍රෙමිසස් එකක යම් කිසි විදිහට හිටියානම් ඒගොල්ලෝ කුලියට හිටියනම් ඒ කුලිය ගෙවන්නේ මේ විදිහටම සිද්ධ වුණා. ලයිට් වතුර බිල් අඩු වෙන්නේ නැති අඩු වුණත් ඒ වගේ වන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අනිත් දේවල් ඒ වගේ කරන්න සිද්ධ වෙනවා. සහ අවසාන වශයෙන් මට අපිට මෙතන පිටාම් ප්‍රශ්න වෙන දෙයක් විශේෂයෙන් තමන් ගත්ත ලෝන්ස් ගෙවන්න වෙනවා. ඒවන්න උනා මෙන්න මේ කාරණා ඔක්කොම නිසා කෑෂ් ෆ්ලෝ එක මේක නොපිටට යන්න පටන් ගත්තා. ඒක තමයි අපි කියන්නේ කෑෂ් ෆ්ලෝ කන්ස්ට්‍රේන්ට් කියලා. අවසාන වශයෙන් තිබුණු තියෙන ගැටලුව තමයි ඉන්වෙස්ට්මන්ට් කන්ස්ට්‍රේන්ට්. ඉතින් ඒක පැහැදිලි මේ වගේ කෑෂ් ෆ්ලෝ එකක් තමයි දිනෙදා ජීවිතේ පවත්වාගෙන යාමටත් තමන්ගේ මුදල් ප්‍රමාණය නැත්නම් ප්‍රවාහය නැත්නම් ඉන්වෙස්ට්මන්ට් එකක් නව ආයෝජනයක් කරන්න කොහොමත්ම හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා එතනත් යම් කිසි ගැටලුවක් ඇති වුණා. ඉතින් මෙන්න මේ ගැටලු රාශියක් එක්ක අපි ඊටාම දරුණු තත්යකට පත් වෙච්ච ආර්ථිකයක්, දරුණු තත්යකට පත් වෙච්ච සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයක් තමයි දැන් අපිට පේන්න තියෙන්නේ. ඉතින් මේකෙන් අපි අවසාන වශයෙන් තියෙන මේ ප්‍රශ්න කතා කිරීමටත් වඩා මේකෙන් අපි මොනවද කරන්න ඕනේ? දැන් මේක රජයේ විසින් ගොඩක් අපි කියමු උත්සාහයන් අරගන්න තියෙනවා ඩෙට් මොරටෝරියම් එහෙම ලබා දෙලා තියෙනවා. මම හිතන්නේ සම්බන්ධ කරගෙන අනිල් මහත්මයා ප්‍රශ්නයක් ආවොත් ඉදිරියේදී වැඩිපුර කතා කරයි. නමුත් මම ඒකට කතා කරනවට අමතරව මම මෙතනදී උත්සාහ කරන්නේ අවසාන කොටස මට තව විනාඩි 5ක් 6ක් යයි. ඒ කොටස තුළදී අපි මේ ගැටලුවත් එක්ක මේ අභියෝගයත් එක්ක SME එකක් එහෙම සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකට අපි කොයි විදිහටද මේ තත්ත්වෙට මුහුණ දීලා අපේ way forward එක ඉදිරිය හදා ගන්න ඕනේ කියලා. මොකද අපි ප්‍රශ්න ගැන කතා කර ඉන්නවට වඩා මේ ප්‍රශ්න තුලින් අපිට යම් කිසි දෙයක් ඉගෙනගෙන ඉදිරියට කරගෙන යන්න පුළුවන්, ඉදිරියට අපේ ගමන යන්න පුළුවන්. අපේ ව්‍යාපාරය දියුණු වෙලා සහ රටේ ව්‍යාපාරය දියුණු වෙන්න යම් කිසි දෙයක් කරන්න පුළුවන්ද කියලා. මේ සම්බන්ධයෙන් කතා කරනකොට අපගේ අවසාන ස්ලයිඩ්ස් දෙක විශේෂයෙන්ම කාරණා කීපයක් මතක් කරන්න. පළවෙනියෙන්ම තියෙන කාරණාව තමයි මම ඒකට කියන්නේ keep the spirit alive. ඒ කියන්නේ අපි කියන්නේ spirit එක කියන්නේ එහෙම නැත්නම් අපේ තියෙන හැඟීම මුලින්ම අපි ශක්තිමත්ව තියාගන්න. අපි මොන ප්‍රශ්නයක් ඇති වුණත් ඒ ප්‍රශ්නෙට වැටි හරි නැගිටිනවා. උත්තාන වීරියෙන් වැටි හරි නැගිටිනවා. ඒ ප්‍රශ්නෙට අපි සැලෙන්නේ නැහැ. ප්‍රශ්න තුලින් ජය ගන්නවා කියන මෙන්න මේ මනෝභාවික ජයග්‍රාහීතාවය ජයග්‍රාහීභාවය තියෙනවා. ඒ කියන්නේ වෙන විදිහකින් මේක කිව්වොත් අර මානසිකව වැටෙන්න එපා. මානසිකව වැටුනොත් එහෙම එතනින් එහාට කිසි දෙයක් කරන්නේ දැන් අපිට බෑ. අර අපිට වගේ නෙගටිව් මෙන්ටැලිටි එකකටපත් වුණොත් අපිට මේ තත්ත්වයෙන් කොහොමද ගොඩ එන්න බෑ. නමුත් අපි පළවෙනියෙන්ම අපි කරන විශේෂයෙන්ම මෙතන සුළු සහ මධ්‍ය පරිමාණ ශේෂ්ත්‍රයේ ඉවසා කියනවා නම් ප්‍රශ්න රාශියක් තිබෙනවා. දන්නවා මේ ප්‍රශ්න තමුන්නාන්සලාගේ ප්‍රශ්න, මේක බැංකුවල ප්‍රශ්න තියෙනවා, රටේ ආර්ථිකයේ ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ සියලුම දේ එක්ක අපි වැටිලා ඉන්නේ. නමුත් වැටිලා හිටියට වැටිලා එකපාරක් වටනොත් ඊළඟට වැඩි ජවයකින් ඊළඟ පාර නැහැ. ඒ හින්දා
පළවෙනිම දේ තමයි මේ සියලුම දේ කරන්න කලින් අර ස්පිරිට් එක keep the spirit එහෙම නැත්නම් අපේ ස්පිරිට් එක අපි මේකෙන් ගොඩ එනවා අපි මේකෙන් ගොඩ එන්න පුළුවන් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් අර අපේ යුද හමුදාව වගේ නොහැක්කල නොහැක්කක් නොමැත වගේ අපි අන්නේ ඒ මානසිකත්වයට එන්නේ mental stance එකට අපි එන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ මම දකින්න නම් පළවෙනිම දේ අපි way forward එකේදී අපි සිදු කරන්නේ. ඊළඟට මට හිතෙනවා මෙතන අවස්ථාවක් තියෙනවා මේකෙදී මේ විශේෂයෙන්ම මේ වගේ දුන්නාම මම ඒකට කියන්නේ reorganize and retool කියලා. يعني අපේ ක්‍රමවේදය අපි කරගත්ත දේ අපි කරමින් පවතින දේ නවස ප්‍රතිව්‍යුහගත කරන්න. එහෙම නැත්නම් ප්‍රති tool එහෙම නැත්නම් යම් කිසි විදිහට නව උපාංග නව ක්‍රමවේද අඳුන්වලා දෙන්න අපිට පුළුවන්ද කියලා අපි පොඩ්ඩක් හිතන්න. සමහර වෙලාවට එක තැනකදී පොඩ්ඩක් නැවතිලා ආපස්සට හුස්මක් අරගෙන ආපස්සට හැරලා බලන්න මේක මම කියන්නේ හොඳ අවස්ථාවක් කරගන්න. ඉතින් අන්න ඒ සම්බන්ධයෙන් ඊටාම කෙටියෙන් කියනවා නම් කාරණා කිහිපයක් මම මෙතනදී දානවා ඉදිරිපත් කරනවා. නමුත් මේවා විතරක් නෙමෙයි ඊට අමතරව තමුන්නාන්සලාට ගොඩක් අදහස් එන්න පුළුවන්. පළවෙනි එක තමයි අපි මේ වෙලාවේදී ඇත්තටම අපේ ඉන්න ඔක්කොම ස්ටේක් හෝල්ඩර්ස් එහෙම නැත්නම් අපේ අරදු භාගකරුවන් එහෙම නැත්නම් මේ ව්‍යාපාරයට අදාළ කට්ටිය කවුද ඒ කට්ටිය විශේෂයෙන්ම අපේ එම්ප්ලොයිස්ලා අපේ සේවකයෝ ඒ වගේම අපිට බාණ්ඩ සපයන හෝ සේවා සපයන සප්ලයර්ස්ලා එහෙම අපි යම් කිසි ව්‍යාපාරයක ඉන්නවා නම් එතන අපි කියමු මේ ස්ථානය හෝ ආයතන අයිතිකරු අපි ලෑන්ඩ්ලෝඩ්ස්ලා කියලා කියනවා ඊට පස්සේ අපේ කස්ටමර්ස්ලා ඒ වගේම අපේ බැංකු එහෙම නැත්නම් වෙන අපිට ණය ලබා දෙන ආයතන මේ වගේ ගොඩක් අපේ ඉන්නවා අපේ ස්ටේක් හෝල්ඩර්ස්ලා එහෙම නැත්නම් අපේ අපිට යම් කිසි ව්‍යාපාරයකට අදාළ යම් කිසි ඉන්ට්‍රස්ට් ගෲප්ස් මේ හැම එකනත් එක්කම අපි යම් කිසි කතිකාවතක් ඇති කරගන්න ඕනේ. විශේෂයෙන්ම මම හිතන්නේ බැංකුත් එක්ක කතිකාවත ඇති කරමින් යනවා. විශේෂයෙන්ම ඩෙට් මොරටෝරියම් එකක් දීම, වර්කින් කැපිටල් ලෝන් එකක් ලබා ගැනීම. ඒ වගේම ඒගොල්ලෝ විතරක් නෙවෙයි විශේෂයෙන්ම අපි මේ වෙලාවේදී SME එකට දෙන දේ උපදෙස් තමයි තමන් යම් කිසි තැනක රෙන්ට් එකට ඉන්නවා නම් ඒ ලෑන්ඩ්ලෝඩ් එක උනත් ඒ කතිකාවත ඇති කරගන්න. මොකද එයාත් දැනගන්න ඕනේ එයාගේ රෙන්ට් එක එහෙම නැත්නම් එයාගේ මේ මාසෙකට කුලිය හෝ යම් කිසි දෙයක් අපි දෙන්නේ අපි සාර්ථක වුණොත් විතරයි. එතන මෙතන අපි කියනවා මේකට වින් වින් කියලා. කියන්නේ SME එක වැටිලා SME එක පල්ලෙහාට ගියොත් බැංකුව පවතින්නේ නැහැ. වෙන අනිත් මේ ආයතන කවුරුත් පවතින්නේ නැහැ. විශේෂයෙන්ම සේවකයන්ට ප්‍රසාවක් නැහැ. ඒ නිසා අපි පළවෙනි දේ තමයි විශේෂයෙන්ම සුළු සහ මධ්‍ය පරිමාණ ක්ෂුද්‍ර ව්‍යාපාරයක් ගත්තත් මේක මොන මට්ටමෙන් ගත්තද ඒක ව්‍යාපාරය පවතින්න ඕනේ. ව්‍යාපාරය ප්‍රොෆිටබල් වෙන්න ඕනේ. ව්‍යාපාරය තවදුරටත් මේ ඔක්කොම කට්ටිය ජීවත් වෙන්නේ. ඔක්කොම කට්ටියට තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි විවෘතව මේ ඉෂුව එක එහෙම තමයි තත්ත්වය මේ හැම ස්ටේක් හෝල්ඩර් කෙනෙක් එක්කම යම් කිසි කතාවකට ඇති කරලා. ඒ වගේ තත්ත්වයක්ද සමහර එම්ප්ලොයිස්ලා සමහර ඒගොල්ලෝ එකක වෙන්න පුළුවන් ටිකක් අඩුවෙන් පඩි ගන්න. එහෙම නැත්නම් OT එක ගන්නේ නැතුව ඉන්න. එහෙම නැත්නම් වැඩිපුර වැඩ කරනවා නමුත් පොඩ්ඩක් මේ ව්‍යාපාර අපේ භාෂාවෙන් කරනකොට ගොඩ දා ගන්න මට්ටමට. ඉතින් අන්න ඒ වගේ සාකච්ඡාවක් කතිකාවතක් ඇති කර ගැනීම ඉතාම වැදගත් මේ වෙලාවේ. මේක තමයි අවස්ථාව. මොකද සාමාන්‍ය තත්ත්වයකදී මේ වගේ කතිකාවතක් ඇති කරනවට වඩා මේ වගේ ගැටලුවක් ඇති වෙච්ච තත්ත්වයකදී මේ වගේ කතිකාවතකට ගොඩක් කට්ටිය නැඹුරු වෙනවා. ගොඩක් කට්ටිය මේ වගේ දෙයකට ඕපන් විවෘතයි. ඒ අවස්ථාවෙන් SMEs ගොඩක් ප්‍රයෝජනට ගන්න. ඊළඟට වැදගත්ම දේ තමයි මේ අපේ මාකටිං එහෙම නැත්නම් අපේ වෙළඳපොළ උපාය මාර්ගයෙන් නැවත පොඩ්ඩක් ප්‍රතිව්‍යුහගත කරලා අලයින් කරගන්න බලන්න. එතකොට සමහර වෙලාවට දැන් මේ තියෙන තත්ත්වයට අපි එක් පස්සේ කතා කරනවා living with covid එමෙත new normal කියලා කියනවා. මේ social distancing එමෙත සමාජ දුරස්ත භාවය තව දුරටත් පවතී. ඒක කාලාන්තරයක් තියෙයි කියලා අපි හිතන මේක අද හෙට නවතින එකක් නෑ. ඒකට මේ සමහර තියෙන මේ සෞඛ්‍ය ආරක්ෂිත restrictions අපේ රටේ හෝ අනිත් රටවල් වල පවතී. ඒකට මේ වගේ තත්ත්වයක් තුළදී අපි කොහොමද අපේ මාකටිං එහෙම නැත්නම් අපේ වෙළඳපොළ මේව කරගන්නේ. ඉතින් විශේෂයෙන්ම මට මෙතනදී කියන්න ඕනේ මේ e-commerce එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික කොමර්ස් කියලා කියනවා නැත්නම් නව තාක්ෂණය භාවිතා කරලා අපි කියමු Facebook එක වේවා Instagram එක වේවා ඒ වගේ නව තාක්ෂණය නව සමාජ මාධ්‍ය එම් භාවිතා කරලා මේ එන මාකටිං දැන් සෑහෙන ප්‍රචාරය වෙලා තියෙනවා ප්‍රචලිත වෙලා තියෙනවා විශේෂයෙන්ම කෑම ඔක පටන් ගත්ත විශේෂයෙන්ම ෆාස්ට් ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකේදී කෑම වර්ග හදන්න නමුත් ඒක දැන් අනිත් ඉන්ඩස්ට්‍රීස් වල විශේෂ මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රීස් වල දැන් මම දැකලා තියෙනවා සමහර වෙලාවට ලී බඩු ගෙදරට අවශ්‍ය අනිකුත් අපි කියන කිචන් හවුස්හෝල්ඩ් ඉක්විප්මන්ට් ඒවා යොදවන්න මේ e-commerce කියන එක අපි භාවිතා කරනවා. ඉතින් පුළුවන් තරම් මේ අවස්ථාවේදී පොඩ්ඩක් නැවතිලා හිතලා බලන්න කොහොමද මේ නව තාක්ෂණයට යන්නේ. මතක තියාගන්න සත්වයන් උනත් ලෝකේ මේ පැවතුනේ ශක්තිවන්තයෝ නෙමෙයි. ඒ අවස්ථාවට ඔරොත්තු දෙන කට්ටිය.
ලෝකයේ ශක්තිවන්තයෝ පැවතුනා නම් අද මේ ලෝකයේ මේ වෙනකොට ඉන්නේ ඩයිනෝසෝරස්. ඒගොල්ලෝ ශක්තිවන්තයි. නමුත් ඇයි ඩයිනෝසෝරස් ලාද නැත්තේ? ඇයි ඒගොල්ලෝ විනාශ වුනේ? ඒගොල්ලන්ට සමාජය එහෙම නැත්නම් පරිසරයේ වෙනස් වීම වලට මුහුණ දෙන්න බැහැ. අපි වෙනස් වීම වලට මුහුණ දෙනවා නම් විතරයි අපිට පැවැත්මක් තියෙන්නේ. ඉතින් මෙන්න හොඳ අවස්ථාවක් අපිට වෙනස් වීම වලට මුහුණ දෙන්න. e-commerce, online payment, home delivery එහෙම නැත්නම් කස්ටමර්ට කරලා ඩිලිවරි කරන්න එක. ඊට පස්සේ මේ මොනවාද? ටෙක්නොලොජි එක කොහොමද කරන්නේ? ඔන්න ඔය විදිහට අපි පොඩ්ඩක් අපේ මාකටිං එහෙම නැත්නම් අපේ වෙළඳපොළ ස්ට්‍රැටජි එක බලන්න කොහොමද උත්සාහ කරන්නේ. ඊට පස්සේ මට එක පොඩි ග්‍රොසරි එකකට උනත් වෙන්න පුළුවන්. කෝල් එකක් අරගෙන හෝ ඉන්ටර්නෙට් එකෙන් අවශ්‍ය භාණ්ඩ ටික තියලා ඒක ලෑස්ති කරලා ඒ පුද්ගලයාට අවිල්ල ගන්න කියන්න ඕන නම් මම තමයි ගෙදරට ඩිලිවර් කරන විදියක් ඒකට යම් කිසි කොස්ට් එකක් පිළිවෙල සපුර ගන්න ක්‍රමයක් අන්න ඒ විදිහට දෙයක් හිතන්න. තමයි යම් කිසි සේවාවක් සපයනවා නම් ඒක මොහොතට කොයි විදිහටද මේ වගේ කරන්නේ. ඒ වගේම මම මෙතනදී කියනවා shift in domestic and international market. මෙන්න මේක තමයි මෙතන විශේෂත්වය. මේ තාක්ෂණයට යොමු වීම මගින් අර තාක්ෂණයේ නොමැති අවස්ථාවලදී අපිට මාකට් කරගන්න එහෙම නැත්නම් අපිට වෙළඳපොළ හසුරුවන වෙළඳපොළට කලාලවිකරණය කරගන්න බැරි වෙලා තියෙන තිබිච්ච ගොඩාක් නොහැකියාවන් අපිට හැකියාවන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් එතකොට අපේ ඩොමෙස්ටික් අපි එහෙම නැත්නම් අපේ ඒක මාකට් කරනවා වගේම මේ තාක්ෂණය භාවිතා කරලා අපි විදේශීය වෙළඳපොළට යවන්න පුළුවන්. ඉතින් මම එතනදී අදහස් කරන්නේ නැහැ මේ විදේශීය වෙළඳපොළ කියන්නේ අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපිට ගොඩක් හදන්න බෑ. වෙළඳපොළ ගොඩක් දේවල් කියන්නේ අපි කියන්නේ බල්ක් ප්‍රොඩක්ෂන් එකක් කරන්න බෑ. නමුත් අපි ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නිෂ් මාකට්ස් කියලා. එහෙම නැත්නම් තෝරාගත්ත මාකට්ස් වලට අපිට පුළුවන්. ගම්මිරිස් හරි කුරුඳු හරි එහෙම හදනවා නම් අපි යම් කිසි වැලි වැඩ නැත්නම් සබන් වගේ දෙයක් හදනවා නම් ඒ වගේ දෙයක් කළා තෝරාගත්ත මාකට් එකට අපි කියනවා ස්විට්සර්ලන්තේ හරි ජර්මනියේ හරි ඒ වගේ රටක ඒ වගේ කෝපරේටිව් එකක් එහෙම නැත්නම් යම් කිසි පොඩි වෙළඳපොළක් නමුත් නැත්නම් ඒ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ට එහෙම නැත්නම් ඒ රටවල් වල ඉන්න ආසියාතිකයන්ට තමක් හදන්න පුළුවන්. මොකද ඉන්දියාව උදාහරණයක් ගත්තාම ඉන්දියාවේ තාම විශාල ව්‍යාපාරයක් තමයි පිට රටවල් වල සිටින ඉන්දියානුවන්ට ඉන්දියාවෙන් පටන්. ඒගොල්ලන්ගේ මේ ස්පයිසස් එහෙම නැත්නම් කුඩු බඩු වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් යවන්නේ. ඉතින් ඒ වගේ දෙයක් අපිට කරන්න පුළුවන්ද කියලා ඒ වගේ නැවත හිතලා බලන්න. ඒ වගේම මේ අවස්ථාව ඉතාම හොඳයි. ඇත්තටම පොඩි අර මං වගේ ඉන්වෙස්ට්මන්ට් වල ගැටලුවක් තියෙනවා කෑෂ් ෆ්ලෝ එකේ. නමුත් අනිත් පැත්තට අපිට ගොඩක් හොඳයි ටෙක්නොලොජි එකට එහෙම නැත්නම් තාක්ෂණයට ආයෝජනය කරන්න. හැබැයි මෙතනදී විශේෂයෙන්ම මේක මහා ලොකු ආයෝජන නෙමෙයි. මිලියන ගණන් යන ආයෝජන නෙමෙයි. අපිට ඩිජිටල් ඉකොනොමි එකට සම්බන්ධ වෙන්න පුළුවන්ද? අපේ ප්‍රොඩක්ටිවිටි එක අපි පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදලා පොඩි යමක් කරලා අපේ IT solution එකක් දාලා අපේ inventory control එක inventory එක හදන්න production process එක දාන්න ඒ වගේ මේ නව තාක්ෂණයට යන එක ගැන නැවත සියලු දෙනා හිතලා බලන්න. මොකද ආයත වගේ business as usual දැන් පවතින්නේ නැහැ. ඒ වගේම අනිත් කාරණේ තමයි මේ අවස්ථාවේදී මේ organizational restructure. ඒ කියන්නේ අපේ ව්‍යාපාරය ගැන නැවත ප්‍රතිව්‍යුහගත කරන්න පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දන්නා සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල විශේෂයෙන්ම මේ විද්වත් වෘත්තීය භාවය අඩුයි. මිනිස්සු හරියට අපේ ඔක්කොම අයිතිකරුවා ළඟ තමයි සියලුම දේවල් තියෙන්නේ. එයාගේ ඔළුවේ. එයාගේ ඔළුවේ තමයි ඔක්කොම කෑෂ් ෆ්ලෝ එක, P&L එක, balance sheet එක තියෙන්නේ. ඉතින් අපි දකිනවා එතන යම්කිසි විද්වතුන් එහෙම නැත්නම් accountantලා ඒ වගේ කෙනෙක් ඒ ආයතනවල ඉන්නව අඩුයි. හිටියත් ඒ පුද්ගලයාගෙන් ඒ තරම් ප්‍රයෝජනයක් ගන්න නැහැ. නමුත් එහෙම බෑ. අපි ඉස්සරහට යනකොට ඒ වගේ organization එකේ තියෙන professionalism එකට improve කරන්න පුළුවන්. අපේ සමහරට අපේ ආයතනයේ දැන් මේ වෙලාවට තියෙන inefficient structures තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාර්යඵලදායි නැති. ඒව පුළුවන් තරම් අපිට වෙනස් කරන්න පුළුවන්. අඩු කරන්න පුළුවන්. අපිට අඩු සේවක සංඛ්‍යාවකින් අපිට තාක්ෂණය භාවිතා කරලා වැඩි productivity එකක් ගන්න පුළුවන්. අන්න ඒ විදිහට අපි කොහොමද productivity එක වැඩි කරන්නේ? අන්න මේ පැත්තෙන් හිතන්න මම හිතන්නේ මේ වගේ අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒ වගේම විශේෂම වැදගත් මේ අවසන් සෙලාන් බැංක් පොලිස් තුලවන්ත වෙන්න ඕනේ මේ වගේ දෙයක් අපි කිරීම සම්බන්ධයෙන් විශේෂ මූල්‍ය ආයතනත් එක්ක ඒ සාකච්ඡාවට ගතිකාවකට එන්න. අපි කොහොමද අපි ෆයිනෑන්ෂල් එක රීස්ට්‍රක්චර් කරන්නේ? අපි ගොඩක් වෙලාවට අපි කියන ඩෙට් සර්විස් කවර් රේෂියෝ එක කොහොමද අපි හදාගන්නේ? අපි ගියරින් කියන්නේ ස්තෝලන අනුපාතය කියන්නේ කොච්චර ප්‍රාර්ථනයට සාපේක්ෂව කොච්චර අපි ණය අරන් තියෙනවද? ඒව අපිට වෙනස් කරගන්න පුළුවන්ද? ඒ වගේම වෙන්චර් කැපිටල් එහෙම නැත්නම් අපි ඒකට කියන ප්‍රාග්ධන අපේ ලංකාවේ අවාසනාවට තාම තරම් ඒ මාකට් එක දියුණු වෙලා නැහැ. නමුත් උදාහරණ ණයකින් ණයක් අරන් ව්‍යාපාරය හදනවට වඩා කෙලින්ම අපිට ආයෝජකයෙක් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් මට තේනවා තාක්ෂණත් එක්ක මෙන්න මේ වගේ අවස්ථා මතුවෙමින් පවතිනවා.
එතකොට ඒ මතු වෙන අතරතුරදී අපිට මේ වලින් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. සහ අවසාන වශයෙන් මට මෙතන කියන්න ඕනේ එකක් තමයි sustainable business model එකක් අපිට හදන්න පුළුවන්ද සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසායක විදිහට. මොකක්ද sustainable business model කියන්නේ? එකක් අපි අපේ profitability එක ලාභදායීත්වය අපිට ඉදිරියේදී හදා ගන්න පුළුවන්. හොඳට ඒක අනිවාර්යයෙන් අවශ්‍යයි. මොකද ලාභයක් නැත්නම් profit එකක් නැත්නම් කිසිම ව්‍යාපාරයක කිසිම ව්‍යවසායකෙක් මේ ව්‍යාපාරයක් කරන්න. ඒ වගේම අපිට ඒකත් එක්කම අපිට පුළුවන් අපි ඒකට නැත්නම් triple bottom line කියලා මේකටම social impact එක. අපි තමයි සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක විදිහට රටේ 40%කට 45%කට අපි රැකියාව ලබා දෙනවා. ඒ පුද්ගලයන්ගේ පවුල සමාජය නඩත්තු කරන්න අපි යමක් කරනවා. අපි දෙයක් කරනවා. ඒ පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය අධ්‍යාපන තත්ත්වය නගාලන්න අපි යමක් කරනවා. අපි උදෙක් ලාභ ඉපයීම විතරකින් නොනැවති අපි රටට සමාජයට යම්කිසි ඉම්පැක්ට් එකක් බලපෑමක් කරනවා. මේක ගැන හිතන්න හොඳ කාලයක්. අවසාන වශයෙන් එතනදී environment එක. environment අපි යමක් කරන අපි සෑම දේ එකක් අපි එනර්ජි පැත්තෙන් එහෙම නැත්නම් අපේ ශක්තිය කියන්නේ බල ශක්තිය අපි හරියට efficiently පාවිච්චි කරනවා. අපි විශේෂයෙන්ම ලංකාව වගේ රටක 365 දවසෙම බොහෝ පැය 12ක් විතර සාමාන්‍යයෙන් ඉරු එළිය තියෙනවා. ඒකෙනුත් පැය 6ක් 7ක් වැඩි හොඳටම තියෙනවා. ඉතින් අපිට මේ වගේ දෙයකට අපිට යන්න පුළුවන්. අපි එනර්ජි එක භාවිතා කරනකොට අඩුම ගානේ බල්බ් එක වුණත් අපිට එනර්ජි efficiency විදිහට යන්න පුළුවන්. ඊට පස්සේ ඊටාම මේ පරිසරයට හානිදායී නැති විදිහට අපේ කටයුතු කරන්න පුළුවන්. පරිසරය සුරක්ෂිත කරන්න දෙයක් කරන්න. ඒ කියන්නේ නැවත ගස් හිටවල අහු පරිසරය හදනකොට තියෙනකින් තියෙන පරිසරයට වෙන ඉම්පැක්ට් එක අපිට අවම කරන්න පුළුවන් කියලා හිතන්න. ඒතකොට ඔන්න ඔය සියලුම දේවල් තමයි මම කියන්නේ reorganize and retool කියලා. ඒතකොට ඔන්න ඕක තමයි දෙවනි ප්‍රධානම පොයින්ට් එක අපි මේ සම්බන්ධයෙන් හිතන්න ඕනේ. අවසාන ස්ලයිඩ් එකට ආවොත් තුන්වෙනි කරුණ තමයි මම ඒකට කියන්නේ අපි අර differentiation. එහෙම නැත්නම් මෙතනදී තාම වැදගත් සංසිද්ධියක් කියනවා විශේෂයෙන්ම මේකට අපි කියනවා මම ඒක දාලා නැහැ ස්ලයිඩ් එකේදී මේ developing a competitive advantage. මේ competitive advantage කියලා කියන්නේ මොකක්ද අපේ තියෙන විශේෂත්වය අනිත් ව්‍යාපාර වලට වඩා. ඕනම රටක් ඕනම ව්‍යාපාරයක් දියුණු වෙන්න සාර්ථක වෙන්න මේක ඉතාම වැදගත් වෙනවා. මේ competitive advantage. ඒකට කොහොමද ඒක හදාගන්නේ කියන එකට අපිට differentiation එහෙම නැත්නම් යම්කිසි product එකක් වෙන එක වෙනස් විදියට දෙන්න පුළුවන්ද? මොනවද අපිට කරන්න ඕනේ value addition එක? කොහොමද අපේ brand එක හදන්නේ සහ විශේෂයෙන්ම කියන්න ඕනේ ශ්‍රී ලංකාවේ තියෙන සුළු සහ මධ්‍ය පරිමාණ quality focus එක. quality rather than quantity. ලංකාවෙන් නිෂ්පාදනය වෙන දෙයක් භාණ්ඩයක් domestic වලට යවුවත් ඒකම පිට රටකට ඉන්ටර්නැෂනල් මාකට් එකට යවුවත් මේ quality එක මෙන්න මේවා අපිට හදා ගන්න පුළුවන්. මේක හදා ගන්න පුළුවන් ක්‍රම උපකාර විදි යම් කිසි මට්ටමකට රටේ තියෙනවා. විශේෂයෙන්ම ITI ආයතනයේ කර්මාන්ත තාක්ෂණික ආයතනයේ NERD ආයතනය තියෙනවා. එතකොට මේ IDB එක Industrial Development Board නමුත් අවංකවම අපි පිළිගන්න ඕනේ ඒ ආයතන ඊතරම් අර කියන්නේ customer oriented නෑ. එහෙම නැත්නම් සේවාදායකයන්ට friendly විදියට එහෙම නැත්නම් මිත්‍රශීලී නෑ. නමුත් ඒ වගේ ආයතන මේ රටේ තියෙනවා. ඉතින් ඒ තියෙන එකෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ වගේම අපිට export development board එක වගේ හරහා අලුත් මාකට් එකක් නිෂ් මාකට් එකක් අපිට අල්ල ගන්න. ඒ ආයතනත් එක්ක කටයුතු කරන්න. මෙතන මේ අවස්ථාවේ මේ ආයතන උනත් විශේෂ උදව් කරන්න දැන් ලෑස්ති වෙලා ඉඳලා මොකද අර කියන්නේ මේ අවස්ථාව හැදිලා තියෙනවා. අපි ඒකෙන් ප්‍රයෝජනට ගන්න. ඊළඟට විශේෂයෙන්ම මේක සාම්ප්‍රදායික SMEs වලට නෙමෙයි මම හිතන්නේ මේ knowledge service SMEs කියන කොටස අපි ඉදිරියට එන්න හොඳ අවස්ථාවක් මේක. මොකද SME කියලා කියන්නේ පොඩි කඩයක් එහෙම නැත්නම් පොඩි කර්මාන්ත ශාලාවක් පමණක් නෙමෙයි. මේකේ සර්විස් එකක් සේවාවක් අපයන්න ඕනේ. විශේෂයෙන්ම මෙන්න මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්කම මේ සම්බන්ධයෙන් හොඳ අවස්ථාවක් ලැබෙනවා. මම දැකලා තියෙනවා මට ගොඩක් සතුටුයි ගොඩක් තරුණ පිරිස් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඒ වගේ විශ්වවිද්‍යාල වලින් පාස් අවුට් වෙච්ච කට්ටිය විශේෂයෙන් මේගොල්ලෝ පොඩි කම්පැනි හදාගෙන පොඩි ආයතන හදාගෙන ඒගොල්ලෝ පොඩි software solutions ලබා දෙනවා accounting packages ලබා දෙනවා ඒ වගේම අපි දන්නවා අපේ ළඟ ගොඩක් accountants ඉන්නවා ඒ tax solutions අපිට ලබා දෙන්න පුළුවන් නීතිඥයෝ legal solution ලබා දෙන්න medical service architectural to ඒ නිසා මෙන්න මේ වගේ අවස්ථා පුළුවන් තරම් ප්‍රයෝජන ගන්න ගොඩාක් ලංකාවේ ඉන්න professionals ලා අර අපි වගේ entrepreneurial නෑ විවසායකත්වය නෑ ඒක ලොකු ප්‍රශ්නයක් ඒ වගේ විවසායකත්වයේ විදිහට තමන්ගේ සේවාව online විදිහට knowledge service එකක් විදිහට දෙන තමන්ගේ යාළුවෝ කීප දෙනෙක් එහෙම තමන් තනියම හෝ ඒ වගේ යමක් කරන්න පුළුවන්. මෙන්න අවස්ථාව. මේ අවස්ථාවේදී වගේ දෙයක් අපිට කරන්න පුළුවන්. අවසාන වශයෙන් adjusting to new normal. ලෝකෙත් කියනවා අපේ රටෙත් කියනවා මේ COVID-19 තත්ත්වයක් මම හිතන්නේ තව අඩුම ගානේ මාස 6ක් අවුරුද්දක්වත් යයි.
හැබැයි මේක තුලදී අපි අලුත් තත්වයකට මේ සමහර කට්ටිය කැමති නෑ මේ new normal කියන වචනේ පාවිච්චි කරන්න. ගොඩක් කට්ටිය මේක මොකක්ද new නෑ. මේක යුතුයි කොවිඩ් තිබ්බත් නැත්තත් කියලා. නමුත් මෙන්න මේ තත්වයට අපි සූදානම්ද? අපි අපේ සාම්ප්‍රදායික වෙළඳපොළවල් වලින් අපි ඉවත් වෙලා අලුත් වෙළඳපොළවල් හොයනවාද? අපි අපේ තාක්ෂණය භාවිතා කරනවාද? නිෂ් මාකට්ස් එහෙම නැත්නම් මේ සම්බන්ධ වෙන වෙළඳපොළ හොයනවාද? එතකොට මේ social distancing වගේ දේවල් එක්ක අපේ සමාජ දුරස්ථ භාවයත් එක්ක අපේ වෙළඳ කටයුතු ව්‍යාපාර කටයුතු වෙනස් කරගන්නවා. තාක්ෂණය භාවිතා කරනවා. ඊට පස්සේ අලුත් මං පෙත් හොයාගෙන ආර්ථිකයේදී මේ රටේදී ග්ලෝබල් යනවාද කියන එකත් බලන්න. අවසාන වශයෙන් මට SMEs වලට කියන්න තියෙන තාම වැදගත් දෙයක් තමයි ඕනම රටක් ගත්තොත් සංවර්ධනය මොකක්ද කියන්නේ ඒ රට එක්ස්පෝර්ට් කිරීම මත. එතකොට ඒ රටේ අපනයනය කොච්චර කරාද කියන එක. ඕනම රටක් බලන්න දියුණු වෙනවා නම් දියුණුනේ ජපානය බලන්න, ජර්මනිය බලන්න, දකුණු කොරියාව බලන්න, තායිවානය බලන්න, සිංගප්පූර් බලන්න මේ මෑතකදී දියුණු වෙච්ච රටවල්. සියලුම රටක් දියුණුනේ ඒ රටෙන් කොච්චර ප්‍රමාණයක් අපනයනය කරාද එක්ස්පෝර්ට් කරාද කියන එක මත. ඒතර මේ එක්ස්පෝර්ට් කිරීමේ ලොකු වගකීමක් මේකට රටට මේ ආර්ථිකයට උරදීමේ ලොකු වගකීමක් මේ SMEs වලට තියෙනවා. ඒ නිසා SME එහෙනම් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මම ඉල්ලන්නේ අර සාම්ප්‍රදායික විදිහට අපිට එක්ස්පෝර්ට් කරන්න අපිට ලොකු ෆැක්ටරි එකක් ඕනේ, ලොකු පහසුකම් ඕනේ, ලොකු සේවක සංඛ්‍යාවක් ඕනේ අපිට එහෙම කරන්න බෑ කියන මේ මානසිකත්වයෙන් මිදිලා මේ තාක්ෂණය මේ අවස්ථාවේ මේ window of opportunity එක මේ අවස්ථාව පාවිච්චි කරලා බලන්න අපිට විදේශ විනිමය හොයන්න රටට කමක් තියෙනවා කියලා. ඒක තුළින් අපිට දියුණු වෙන්න පුළුවන්. අපි මේ ලංකාවේ මිලියන 21 ජනගහනයට යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් විකිණීමෙන් අපිට ලොකු දියුණුවකටපත් වෙන්න බෑ. SME එකට දියුණුවකටපත් වෙන්නත් බෑ. රටට දියුණුවකටපත් වෙන්නත් බෑ. මොකද මිලියන 21 කියන්නේ ලෝක ජනගහනයෙන් ඉතාම පොඩි ප්‍රමාණයක්. හැබැයි අපි ලෝක ජනගහනය අපිට වඩා වැඩි ආර්ථික හයියක් තියෙන ජනගහනයකට අපිට කටයුතු කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි අපිට ජයග්‍රහණය සඳහා එහෙම ඊළඟට අපි ලබා ගන්න තියෙන ලොකුම දේ. ඉතින් ඒ නිසා මේ සියලුම දේවල් සමගින් මගේ දේශනය පොඩක් විනාඩි 5ක් විතර වැඩි කාලයක් ගත වුණා සමාවෙන්න එකට නිමා කරනවා. මම අකලංක මහත්මයාට හෝ රනිල් මහත්මයාට ආරාධනා කරනවා ප්‍රශ්න කිහිපයක් ඇවිල්ලා ඇති. එන්න තියෙනවා මේ ප්‍රශ්න වලට මට තේරෙන ප්‍රමාණයට යම්කිසි පිළිතුරක් ලබා දෙන්න. සියලු දෙනාටම බොහොම ස්තුතියි. බොහොමත් ස්තුතියි හසිතේ ජයසුන්දර මහත්මයාණෙනි. අපගේ කෙටි ආරාධනය පිළි අරගෙන පැමිණ පැවැත්වූ දේශනයට ලැබී තිබෙන ප්‍රශ්න වලින් කීපයක් මම යොමු කිරීමට කැමතියි. අපිට තියෙන කෙටි කාල සීමාවක්. ඒ අතරතුර මුලින්ම දැනගන්න කැමති ලික්විඩිටි නැත්නම් ද්‍රවශීලතාවය. විශේෂයෙන්ම කෙටි කාලීන වශයෙන් වැදගත් වූ දෙයක් ඕනම ව්‍යාපාරයක පැවැත්මට. මේ සම්බන්ධයෙන් ඔබතුමා ඔබගේ දේශනය තුළදී යම් කාරණා සඳහන් කරා. ප්‍රැක්ටිකලි අපිට කොහොමද SME සයිට මේක ඇප්ලයි කරන්න පුළුවන්? ඔව් බොහොම ස්තුතියි අකලංක මහත්මයා. මම හිතන්නේ මේ ද්‍රවශීලතාවය එහෙම නැත්නම් cash management, liquidity management එහෙම නැත්නම් working capital management මේ ඔක්කොගෙම කියන්නේ කොහොමද මේ දිනපතා තිබෙන cash ප්‍රමාණය අපි පාලනය කරගන්නේ කියන එක. එහෙම නැත්නම් balance කරගන්නේ කියන එක. ඉතින් මේක ඊටාම වැදගත් මේ අවස්ථාවේ. මොකද කිව්වා වගේ ගොඩක් වියදම් fix වෙලා තියෙනවා අපිට ගත්තයින් පස්සේ රෙන්ට් එක වගේ දෙයක් ගෙවන්න සිද්ධ වෙනවා. සමහරවිට අපේ එම්ප්ලොයිස්ලා රිටේන් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපේ අනිත් වියදම් ටික ගෙවන්න සිද්ධ වෙනවා. ඒත් අනිත් පැත්තට ආදාය වෙන එක අඩුයි. ඉතින් මේක කොහොමද බැලන්ස් කරන්නේ? ඉතින් මම හිතන්නේ මට දෙන්න මගේ අත්දැකීම අනුව යම්කිසි උදව්වක් එහෙම යම්කිසි සොලියුෂන් එකක් උත්තරයක් දෙන්න ඕනේ. මේකේ පළවෙනිම දේ තමයි අර වගේ අර ප්‍රොපර් රෙකෝඩ් කීපින්. ඒක ඊටාම වැදගත්. මොකද අපි ගොඩක් වෙලාවට අපි සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගත්තාම අපි දකින එකක් තමයි මේගොල්ලෝ ගොඩක් වෙලාවට තමන්ගේ පොත් හරියට තියාගන්නේ නැහැ. ගොඩක් වෙලාවට අයිතිකරුවගේ ඔළුවේ තමයි තියෙන්නේ මෙන්න මේක තියෙනවා අනිත් පැත්තට මේ විදිහට වියදම් කරන්න ඕනේ කියලා. ගොඩක් වෙලාවට ඒ තොරතුරු පිටට ඉදිරිපත් කරන්න බයක් තියෙනවා. ඉතින් එතනදී විශේෂ බැංකුවත් එක්ක හෝ සාකච්ඡා කිරීමේ බයක් තියෙනවා. ඒ තොරතුරු වල රිලයබිලිටි එක තියෙනවා. ඉතින් මම හිතන්නේ පළවෙනිම දේ තමයි අන්නේ වගේ daily cash flow record එකක් අපිට තියාගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට cash flow එක කොහොමද අපිට එන්නේ මොනවද? අපිට එන්න තියෙන්නේ මොනවද? සහ අපිට යන්නේ මොනවද? යන්න තියෙන්නේ මොනවද? ඉතින් අන්න එතනදී අපිට පොඩ්ඩක් බලන්න පුළුවන් සමහර අපිට යන ඒවා එහෙමද අපිට වියදම් cash outflows තියෙනවා නම් අපිට පුළුවන් ඒවා යම් කිසි විදිහකට අපිට කැටගරයිස් කරන්න. ඒක දැම්මම දෙන්න ඕනේ මොනවද? ටිකක් අපිට පස්සට දාන්න ඕනේ.
අන්න එතනදී තමයි අර මම කලින් කිව්වා වගේ අර negotiation එහෙම නැත්නම් සාකච්ඡා කරන්න ඕනේ. විශේෂයෙන්ම උදාහරණ දැන් rent එකක් වගේ එකක් නම් සමහරවිට අපිට ඒ අයිතිකාරයත් එක්ක කතා කරන්න පුළුවන් අපිට මේක පස්සට ගෙවන්න. ඒ බැංකුවක අනිවාර්යයෙන්ම දැන් තමුන්නාන්සලාගේ බැංකුව මගින් නෝ අනිත් බැංකුවෙන් මොරටෝරියම් එකක් මාස දෙකක කොහොමද ලබා දෙන්නේ. ඒ වගේ දෙයක්. ඒතකොට ඊට අමතරව මම කියන්නේ බැංකුව විතරක් නෙමෙයි. ඒ හැම ආයතනත් එක්ක වගේ පස්සට දාන්න කෑෂ් වල පිටිපස්සට දාන්න පුළුවන් ඒවා සාකච්ඡා. ඒ වගේම අනිත් පැත්තට අපි දන්නවා අයවීමේ ගැටලු දෙනවා පුළුවන් තරම් ඉක්මනට අය කරගන්න පුළුවන් ඒවා අය කරගන්න. වැදගත්ම දේ තමයි ඒකේ යම්කිසි රෙකෝඩ් එකක් යොදා ගන්න. ඒක එක. දෙවෙනි එක තමයි අර කිව්වා වගේ අපේ expenditures ටික අපි කියන rationalizing the expenditures. එහෙම නැත්නම් අපේ තියෙන වියදම් ටික යම්කිසි විදිහකට ක්‍රමවේදයකට හදාගන්න. මේ වියදම් දැන් කරන්න ඕනේ. තමුන්නාන්සලා හිතාගෙන ඉන්නේ නැති අලුත් මැෂින් එකක් ගන්න. එහෙනම් අලුත් refurbishment එකක් කරන්න. මේ වෙලාවේ කළ යුතුද? මේ වෙලාවේ සමහරට කළ යුතු නැහැ. මේ වෙලාවේ සමහර නොකළ යුතු වියදම් තියෙනවා නම් ඒ සියලුම වියදම් කපා හරින්න. සමහරට මාකටිං වලදී හෝ වෙන විදිහක විශේෂයෙන්ම දැන් මේ තාක්ෂණය භාවිතා කිරීම විදිහ පොඩක් තියන්නේ මාකටිං වලදී විශේෂයෙන්ම තාක්ෂණය භාවිතා කිරීමදී ලොකු වියදමක් දරන්න. ඉතින් ඒ වගේ expenditure rationalize කරලා. ඒතර පළවෙනි එක තමයි keep the cash flow එකේ record එකක් තියාගන්න. record එකක් තියාගන්න අතරේ දෙවෙනි එක තමයි පුළුවන් ඒවා ටික පස්සට දාගෙන ගන්න පුළුවන් ඒවා ටික ඉක්මනට දාගෙන ඒක ඇතු කලේ ටික balance කරගන්න. ඊළඟ එක තමයි අර කිව්වා අනවශ්‍ය වියදම් ටික පුළුවන් තරම් අඩු කරගන්න බලන්න, අවශ්‍යම වියදම් ටික සිදු කරන්න බලන්න සහ විශේෂම අවසාන එක අපි working capital loan එක සමහර අය ඉල්ලලා තියෙනවා රජය මගින් ලබා දෙනවා. මොකද ඒකෙදි ලොකු තරගයක් තියෙනවා. හැම බැංකුවකටම ලොකු තරගයක් තියෙනවා. අපිට ඕන ප්‍රමාණයට අපිට හම්බෙන්නේ නැහැ. අන්න ඒ වගේ ණය එහෙම නැත්නම් ලෝන් එකක් හම්බ වෙනවනේ ඒකත් හරියටම මේ මුදල් හැමතිස්සෙම මතක තියාගන්න මුදල් දාන්න ඕනේ මුදල් ලැබෙන්න තැන. සල්ලි දාන්න ඕනේ සල්ලි පැටව ගන්න තැනකට. ඒ නිසා හරියට ඒ ලෝන් එක යොදවලා ඒ විදිහට මේව කරගත්තොත් මම හිතන්නේ ලික්විඩිටි ඉෂුව එක යම් කිසි විදිහක අපිට තේරෙනවා යම් කිසි ගැටලුවක් තියෙනවා නමුත් ඒකෙන් අපිට යම් කිසි මිදීමක් සිදු කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. මම කැමති ඊළඟ ප්‍රශ්නය යොමු කරන්න රනිල් දිසානායක මහතාට සෙලාන් බැංකු ශාඛා ණයංශ ප්‍රධානී. බැංකු විෂයෙන් හැම වෙලේම අපි කතා කරන දේ ශ්‍රේෂ්ඨ යද්ද ලෝන් මොරටෝරියම් එක. හැමෝම මේ සීමාව ඇතුළත තමයි හැමදේම කතා කරන්න යොමු වෙලා තියෙන්නේ. බැංකු ශ්‍රේෂ්ඨ සෙලාන් බැංකුව විසින් අපගේ කස්ටමර්ස්ලට නැත්තම් අපගේ වෙළඳ බවතුන්ට ලබා දීලා තියෙන සහන සහ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් ඔබතුමාට පුළුවන් නම් ස්වල්ප වශයෙන් අපිව දැනුවත් කරන්න. ඔව් අකලංක දැන් මම හිතන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව හරහා මෙහිදී සහන කිහිපයක් ලබා දීලා තියෙනවා. මම ඉස්සෙල්ලා ඒවා සාරාංශගත කරන්නම්. පළවෙනි එක තමයි ඔබ කියූ පරිදි 6 months debt moratorium. එහෙම නැත්නම් ණය ගෙවීම සඳහා මාස 6ක සහන කාලයක් ලබා දීලා තියෙනවා. මෙහි තියෙන විශේෂත්වය තමයි පහුගිය ඒ වලට වැඩිය මෙහිදී මුල් මුදලයි පොලියයි දෙකම ගෙවීමට අවශ්‍ය වෙන්නේ නැහැ මාස 6 කාල සීමාව තුලදී. එතකොට ශේෂ්ත්‍ර ගණනාවක් මේ යටතට මේ දීලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් සංචාරක ශේෂ්ත්‍රය, වැවිලි ශේෂ්ත්‍රය, අපනයන ශේෂ්ත්‍රය, තාක්ෂණික එහෙවත් IT ශේෂ්ත්‍රය. එතකොට මෙම ශේෂ්ත්‍රය යටතේ තමන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් නැත්තම් අපි කියන්නේ කෝපරේට් කෙනෙක් වුණත් මෙම ශේෂ්ත්‍රය යටතේ මෙය අදාළ වෙනවා. එතකොට විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඔක්කොම වගේ මෙයට අදාළ වෙනවා. ඒ වගේම ස්වයං රැකියා ණය කරන කට්ටියත් මෙයට අදාළ වෙනවා මේ 6 months මොරටෝරියම් එකට. එතකොට පුද්ගලික ණය ගැන බැලුවොත් මිලියන 1කට වඩා අඩු පුද්ගල ණය සඳහා මාස 3ක සහන කාලය ලබා දීලා තියෙනවා. එතකොට මේ ශේෂ්ත්‍ර එකකටවත් අදාළ වෙන්නේ නැති ව්‍යාපාර සඳහා අවම වශයෙන් මාස 2ක කාල සීමාව ලබා දීලා තියෙනවා. ඒ ඩෙට් මොරටෝරියම්. එතකොට ඩෙට් මොරටෝරියම් මේ යටතේ සෙලාන් බැංකුවෙන් මේ වෙන විට කරලා තියෙන දේ ගැන කියනවා නම් අපි මේ වන විට ඩෙට් මොරටෝරියම් යටතේ සියලුම කටයුතු කරලා අමාරයි. ඒ කියන්නේ එම ශේෂ්ත්‍ර යටතේ අපෙන් ඉල්ලුමක් කරලා තියෙන කට්ටිය සමහර අය ලිඛිතව ඉල්ලුම් කෙරුවා. සමහර අය අපේ වෙබ් අඩවිය හරහා මේ ඉල්ලුම් කෙරුවා. ඒ වගේම මේ ඒ කාලේ මම හිතන්නේ ඇඳ නීති තියෙන කාලේ දුරකථනයෙන් මේ අපිට දැනුම් දුන්නත් අපි කරගෙන ගියා. පසුව ලිඛිතව දන්නවතුරු. ඉතින් මේ වන විට සෙලාන් බැංකුවේ ඒ කටයුතු සියල්ල කර අමාරයි. මම හිතන්නේ ඉදිරියේදී අපේ ඔෆර් ලෙටර්ස් මගින් ඒ පිළිබඳව අපි දැනුම් දෙනවා. දෙවෙනියට තමයි බිලියන 50ක කාරක ප්‍රාග්ධනය සඳහා
සෞභාග්‍ය ණය ක්‍රමයේ යටතේ මහ බැංකුව විසින් බැංකු පද්ධතිය හරහා අපගේ ව්‍යාපාරිකයන්ට දෙන ණය ක්‍රමයක් හඳුන්වලා දෙනවා. මේක මාස දෙකක කාරක ප්‍රාග්ධනය සඳහා. ඒතර මාස දෙකක කාරක ප්‍රාග්ධනය කිව්වම විශේෂයෙන්ම බලන්නේ ඇත්තටම අත්‍යවශ්‍ය වියදම් පියවන්න. අත්‍යවශ්‍ය වියදම් කිව්වොත් සේවක වැටුප්, ඊළඟට රෙන්ට් එක ගෙවනවා වගේ, ඊළඟට යුටිලිටි පේමන්ට්ස් කියන්නේ විදුලි බිල වගේ ඒවා ගෙවීම සඳහා. මෙතනදී ගොඩක් මම හිතන්නේ අපේ ව්‍යවසායකයන්ටත් ප්‍රශ්නයක් තිබ්බේ තොගය මිලදී ගැනීමට. එහෙම නැත්නම් අමුද්‍රව්‍ය මිලදී ගැනීමට. එහෙම නැත්නම් ණය හිමියන්ට ගෙවීම සඳහා මෙය භාවිතා කළ හැකිද නැද්ද යන්න. එතනදිත් තමන්ගේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යනවා නම් ඒ සඳහා අවස්ථාව තියෙනවා. හැබැයි මෙහිදී ප්‍රමුඛත්වයක් දීලා තියෙන්නේ මිලියන 10කට වඩා අඩු ණය සඳහා. ඊළඟට 10 සිට 25 දක්වා. එතකොට ශේෂ්ත්‍ර ගැන බැලුවම ඒකත් අර මොරටෝරියම් එකේ යටතේ තිබ්බ ශේෂ්ත්‍ර වලට. හැබැයි විශේෂයෙන්ම මම කියන්න ඕනේ මෙම ණය ක්‍රමය ලබා දීලා තියෙන්නේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා. හැබැයි අර මං කිව්ව ශේෂ්ත්‍ර වල ඒ කියන්නේ ටුවරිසම් එහෙම නැත්නම් IT පැත්තට එහෙම නැත්නම් අපනයන පැත්තට යම් ව්‍යාපාරයක් සුළු හා මධ්‍යම පරිමාණ යටතේ එන්නේ නැත්නම් ඒ කියන්නේ බිලියනයකට වඩා වැඩි annual sales turnover එකක් තියෙනවා නම් ඒ අයටත් මේක ඉල්ලුම් කරන්න පුළුවන්. එතකොට ශ්‍රී බැංකුව පැත්තෙන් බලනකොට මේවා ඉස්සලාම මේ ණය ක්‍රම අපි මහ බැංකුව සමග රෙජිස්ටර් කරන්න ඕනේ. මැයි 15 වෙනිදා වෙනකන් තමයි අන්තිම කට් ඔෆ් ඩේට් එක තිබ්බේ. දැන් වෙනකොට අපි සියල්ලම වගේ මේ අදාළ සියල්ලම වගේ මහ බැංකුවට යොමු කර අවසන්. සමහර ඒවා මේ රෙජිස්ටර් වෙලා අවිල්ලා මේ සමහර ණය අපි මේ වෙනකොට ඩිස්බර්ස් කරලා ඉවරයි. මම හිතන්නේ ඉදිරි සති දෙක තුන ඇතුළත ඉදිරි ණය ටිකක් ඩිස්බර්ස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. නැවත මම කැමති යොමු වෙන්න හසිත විජේසුන්දර මහතා වෙත. ව්‍යාපාර ශේෂ්ත්‍රයේ වැදගත් දෙයක් තමයි සැලසුම් ජාලය කළමනාකරණය. ඒ වගේම ව්‍යාපෘති රඳා පවතින කස්ටමර් පර්චේස් පවර් නැත්නම් මිලදුම් ගැනීමේ හැකියාව මත මේ දෙකම අර්බුදකාරී තත්ත්වයක ගැටලුකාරී තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. කොහොමද මේක අපිට මුහුණ දිය හැක්කේ සහ කළමනාකරණය කර හැක්කේ? ඔව් බොහොම ස්තුතියි අකලංක. ඇත්තටම දැන් මේ විශේෂම අපි කර ඉංග්‍රීසියෙන් කියන මේ සප්ලයි චේන් මැනේජ්මන්ට් කියලා. ඒ කියන්නේ සප්ලයි චේන් එක මැනේජ් කරන එක මේ අවස්ථාවේදී ඊටාම ගැටලු සහගත තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මේ ඉෂු මේ විශේෂයෙන්ම මේ සමාජ දුරස්ථ භාවය විශේෂයෙන්ම ඇඳරි නීති තත්ත්වයේ සියලුම දේ එක්ක. නමුත් මෙතනදී මට හිතෙන්නේ අර කලින් කියපු දේම තමයි අපිට පුළුවන් තරම් මේ වගේ මේ ගැටලුවේදී opportunity එක එහෙම නැත්නම් අවස්ථාව හොයාගන්න. හැම දෙයකම තියෙන එක. ඒ කියන්නේ හැම ජයග්‍රහණයක්ම හැම දෙයක්ම සාර්ථක උනේ යම් කිසි ගැටලුවක් එක්ක ඒ ගැටලුවට උත්තර හොයලා. ඉතින් මම හිතන්නේ අර මම කලින් කිව්වා වගේ positive spirit එකක් තියාගන්න එක ඉතාම වැදගත්. කොහොමද මේ තත්ත්වයකදී අපි ව්‍යාපාරය කරන්නේ? මේ තත්ත්වයකට අපි කටයුතු කළමනාකරණය කරන්නේ කොහොමද කියලා හැමතිස්සෙම නිකන් අපි ඒකට කියන out of the box එහෙම නැත්නම් ටිකක් වෙනස් විදියකට හිතන්න ඕනේ. ඉතින් එකක් තමයි අකලංක මහත්මයා මට හිතෙන්නේ විශේෂයෙන්ම මේ technology driven approach එක. නැත්නම් එහෙම නැත්නම් තාක්ෂණය භාවිතා කරලා අපි කොහොමද මේක කරන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම ගොඩක් මේ සංකීර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් විශේෂයෙන්ම supply chain වලදී supply වල දැන් ওই blockchain භාවිතා කරලා එන software එහෙම ගොඩක් තිබෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම යම්කිසි තැන blockchain කියලා කියන්නේ ඒ යම්කිසි තැනකින් තැනකට සිද්ධ වෙච්ච movement එක අපිට බලන්න පුළුවන් අපිට ඉන්ටර්නෙට් එකේ එහෙම නැත්නම් කම්පියුටර් එකේ ඒක බලන්න පුළුවන්. අන්න ඒ වගේ ටෙක්නොලොජි ඩ්‍රිවන් අප්‍රෝච් එකක් අපිට ලබා ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් එන්න පුළුවන් තරම් මම කියන්නේ සුළු සහ මධ්‍ය පරිමාණ ක්ෂේත්‍ර වලට ව්‍යාපාර වලට ඒක උත්සාහ කරන එක කරන්න. හැබැයි මෙතෙන් ගැටලුවක් වෙන සමහර විට යම් කිසි කෙනෙක් තර්ක කරන්න පුළුවන් අපිට ඉතින් ලොකු වෙන ටෙක්නොලොජි කරන්න බෑ. අපි පොඩි කඩයක් කරන්න. එහෙම නැත්නම් පොඩි රෙස්ටෝරන්ට් එකක් කරන්න. ඉතින් මේක කොහොමද කරන්නේ කියලා. මොකද බැරි කමක් නෑ. සමහරට ඕඩර්ස් ලබා ගැනීමේදී ඕඩර් ඩිලිවර් කිරීමේදී සමහර වෙලාවට විශේෂයෙන්ම විශේෂ අවස්ථා සඳහා orders ලබා ගැනීමේදී වගේ දෙයකදී උනත් ටෙක්නොලොජි එක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම තව එකක් තමයි මේ එක සප්ලයර් කෙනෙක්ගෙන් තියෙන ඩිපෙන්ඩන්සි එක පුළුවන් තරම් අපිට අඩු කරගන්න පුළුවන්. අපි ඒකට කියනවා ඩයිවර්සිෆිකේෂන් ප්‍රින්සිපල් කියලා. ඒ කියන්නේ කොහොමද කරන්නේ? ඒ කියන්නේ කොවිඩ් තිබුණත් දැන් අපි ඒ සපේ අපිට අපි ලබා දෙන සප්ලයර්ස්ලා පුළුවන් තරම් ඩයිවර්සිෆයි කරන එකත් ඒ වගේම අලුත් සප්ලයි චේන්ස් හොයාගන්න එකත් මම හිතන්නේ ඊටාම වැදගත් කියලා.
ඒ වගේම ඔබට අදහසක් දක්වන්න පුළුවන් නම් customer purchase power එක නැත්නම් මිලදුම් ගැනීමේ හැකියාව නිසා ඇති වී තියෙන තත්ත්වය මුදා සංසරණයේ අඩුවක් තියෙනවා දැම්මම මේවට කෙසේද ව්‍යාපාරිකයන් වශයෙන් මුහුණ දිය හැක්කේ? ඔව් එතන ගැටලු කිහිපයක් තියෙනවා විශේෂයෙන්ම මිනිස්සුන්ට එහෙම නැත්නම් කස්ටමර්ස්ලාට පර්චේසින් පවර් එක අඩු වීම ලොකු ප්‍රශ්නයක් තමන්ගේ සේවා ලබා ගැනීමට. ඉතින් එතනදී කාරණා කියන්නේ අපි සාර්ව ආර්ථික පැත්තෙන් මට කියන්න තියෙන එක තමයි පුළුවන් තරම් එතනදී තරක වගේ තමන්ගේ කස්ටමර් බේස් එක ඩයිවර්සිෆයි කරන්න ඉතාම වැදගත්. දැන් උදාහරණයක් විදිහට අපි කියවගේ ඊ-කොමර්ස් වගේ දේවල් තියෙන හින්දා අකලංක මහත්මයා ගොඩක් වෙලාවට අපිට වෙන රටවල් වල එහෙම නැත්නම් අපිට වඩා පර්චේසින් පවර් එකක් තියෙන අපිට වඩා හැකියාවක් තියෙන වෙන සෙග්මන්ට්ස් වලට අපිට යන්න පුළුවන්කම. ඒ වගේ අවස්ථා උදාහරණයකට ගන්න. ඊට අමතරව යම් කිසි විදියකින් අපේ කස්ටමර්ස්ලාට ගේ පර්චේසින් පවර් එක අඩු නම් අපිට වෙන ක්‍රමවේද එක්කෝ අපි කියවගේ එහෙම නැත්නම් දැන් ගොඩක් ආයතන එහෙම කරනවා. දැන් මම හිතන්නේ ගොඩක් ඉලෙක්ට්‍රොනික්ස් වගේ කරන කට්ටිය ඔය easy payment scheme එහෙම නැත්නම් තමන්ගේ ණය කාඩ් වලින් ක්‍රෙඩිට් කාඩ් එකෙන් අරගෙන ඒක වාරයක වශයෙන් අන්න ඒ වගේ දෙයක් අපිට හඳුන්වලා ගන්න පුළුවන්. හැබැයි මේ මොනම කරත් මගේ ඊටාම වැදගත් දෙයක් තමයි ක්වොලිටි එක. එහෙම නැත්නම් ප්‍රමිතිය කිසිම වෙලාවක කම්ප්‍රොමයිස් කරන්න දෙවෙනි තැනකට දාන්න එපා. මොකද ඒක හැමතිස්සෙම තියාගන්න ඕනේ. හැමතිස්සෙම එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් කරන්න පුළුවන්. එක්ස්පෝර්ට් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් අපිට හදන්න පුළුවන් නම් ඒ ප්‍රොඩක්ට් එක වෙළඳපොළට දෙන්න පුළුවන් නම් ඉතාම හොඳයි. අපිට ගනුදෙනු කරුවන් අපේ ප්‍රොඩක්ට් එක ගොඩක් මිලයි කියලා ඒකේ ක්වොලිටි එක අඩු කරලා වෙළඳපොළට දෙන දේ يعني අපිට මිනිස්සුන්ට ගෙවන්න බෑ, සල්ලි නෑ කියලා මම ඊතරම් පුද්ගලිකව නම් අනුමත කරන්නේ නෑ. නමුත් අර වගේ ක්‍රමවේද අපිට රාශියක් ගත්තොත් අපිට මං හිතන්නේ යම් කිසි විදිහකට ඒක පාලනය කරගන්න පුළුවන්. බොහොමත්ම ස්තුතියි. අපි දැන් පැය එකමාර පමණ කාලයක් පුරා මේ සම්මුලව සම්බන්ධ සිටියා. අවසාන වශයෙන් මම ඔබගෙන් දැනගන්න කැමතියි ඔබ ජාතික සහ රාජ්‍ය වශයෙන් මැදිහත් වෙනවා බොහෝ ව්‍යාපෘති සම්බන්ධව. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ සංවර්ධන කටයුතු වල. ඔබට සීමාවන් ඇති සමහර දේවල් දැම්මම නිරාවරණය කරන්න. ඒ අතරතුර දැනගන්න කැමති මොන වගේ ඩිවෙලොප්මන්ට්ස් සංවර්ධිත කටයුතුද ඉදිරියට ශ්‍රී ලංකාව තුළ ජාතික වශයෙන් සිදුවෙන්න නියමිත? ඔව් මම හිතන්නේ එක ප්‍රශ්නයකුත් යොමු කරලා තිබුණා එක මහත්මයෙක් මොනවද අපිට ස්පෙસિෆික් ලෙසන් ලර්න් මොනවද? එහෙම නැත්නම් අපි කොහොමද ස්පෙસિෆිකලි මේ තත්ත්වයට මේ කොවිඩ් 19 මේ ඇති වෙලා තියෙන තත්ත්වයට මුහුණ දෙන්නේ කියලා. එතනදී විශේෂයෙන්ම පොඩි හැඳින්වීමක් කරොත් අපි මේ විශේෂයෙන් මේ සිටුේෂන් එකත් එහෙම මේ තත්ත්වයක් එක්ක අපි රටේ සමාජ ආර්ථික සහ දේශපාලන තන්ත්‍රයේ යම් කිසි වෙනස්කම් කිහිපයක් සිදු වෙන බව අපිට පේනවා. විශේෂයෙන්ම ඉතින් ඒක තුළදී මට පේන අවස්ථා කිහිපයක් මම පොඩ්ඩක් කියන්නම්. සමහරට මේ අවස්ථාත් එක්ක අපිට යම් කිසි විදියට යම් කිසි කෙනෙක්ගේ පුද්ගලිකව හෝ ව්‍යාපාරයක් විදිහට අපිට හදන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මේ ෆුඩ් සිකියුරිටි කියන concept එක ඉතාම දැඩි ලෙස ඉදිරියට ආවා මේ concept මේ ප්‍රශ්නෙත් එක්ක. මොකද්ද food security කියන්නේ? අර සමහර තැනකදී ඒක කිව්වා මේ මම දැක්ක food security is equally important as national security කියලා. ඒ කියන්නේ ජාතික ආරක්ෂාව හා සමානව. දැන් අපි ඕනම කෙනෙක් දන්නවා national security ජාතික ආරක්ෂාව ඉතාම වැදගත් ඕනම රටක පැවැත්ම. ඒ වගේ ජාතික ආරක්ෂාව හා සමානවම මේ food security කියන ආහාර සුරක්ෂිතතාවය හැම රටකම බලන්න. මොකක්ද මේ ආහාර සුරක්ෂිතතාවය කියන්නේ? ආහාර සුරක්ෂිතතාවය කියන්නේ අවම වශයෙන් තමන්ගේ පුරවැසියන්ට තමන්ගේ ජනතාවට කන්න බොන්න බඩගින්නක් නැතුව කන්න බොන්න දීමේ හැකියාව ඒ යම් කිසි රටකට තියෙනවා. ඒතර එක්කෝ ඒ රටේ හදලා හෝ විශේෂ මේ මොකක් හරි ක්‍රමයකින් අපි මේක වරදවා පටලවා ගන්න එපා. අර සාම්ප්‍රදායිකව අපි කියපු අර හැමදේම සිය රට දේ සිරිසපදේ අපි හැමදේම අපේ රටේ හදන්න ඕනේ කියන අර සංවෘත ආර්ථිකයේ තියෙන දැක්මෙන්ම නෙමෙයි. ඒ කියන්නේ එතනත් යම්කිසි පොයින්ට් එකක් තියෙනවා. යම්කිසි දෙයක් තියෙනවා. මොකද මෙතනදී කියන්නේ අපි ආහාර වශයෙන් අපි සුරක්ෂිත. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ඉන්දියාවෙන් අපි සෑහෙන අපි ඉන්දියාව මත යැපෙනවා අපේ ආහාර සඳහා. පරිප්පු, එතකොට කොත්තමල්ලි, එතකොට අල ලුණු ඒ ගොඩක් දේවල් කුළු බඩු සමහර කුළු බඩු එහෙම සඳහන්. ඒ ඉන්දියාව අපි හිතමු සමහර මාස 3ක් 4ක් ගහුවා. එතකොට අපිට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී මම හිතන්නේ මේ ආහාර සුරක්ෂිතතාවත් තමයි ඇග්‍රි බිස්නස් කියන එක. concept එක මම හිතන්නේ ඉස්සරහට ගෙනලා තියෙනවා සෑහෙන විදිහට. ඒ කියන්නේ
අපි මෙච්චර කල් අපි ගොඩක් වෙලාවට කෘෂි කර්මය කරේ සාම්ප්‍රදායික විදිහට. අපි තාම සුළු තාක්ෂණයක්වත් මම හිතන්නේ කෘෂි කර්මයට යොදාගත්තේ නැහැ. යොදාගෙන නැහැ. දැන් විශේෂයෙන්ම හැබැයි අපේ සමහර මහා පරිමාණ සමාගම් තියෙනවා. KLIS CIC වගේ ආයතන ඒගොල්ලෝ නම් යොදා ගන්නවා. නමුත් අපිට මේ ඇග්‍රි බිස්නස් පැත්තට අපිට යොමු කරන්න. ටෙක්නොලොජි එක ඇග්‍රිකල්චර් එකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපේ අවාසනාවකට ඇග්‍රිකල්චර් එක්ස්ටෙන්ෂන් ඔෆිසර්ස්ලා ගොඩක් ඉන්නවා. නමුත් ටෙක්නොලොජි එකම තාක්ෂණය අපිට භාවිතා කිරීම ගොඩක් සීමිතයි. ඉතින් මම කියන්නේ මේක රජයෙන් දෙනකන් ඉන්න එපා. අපි ඇග්‍රිකල්චර් ඉන්නවා නම් අපි මීමැසි පාලනය කරනවා නම් එහෙම නැත්නම් පොඩි මම කියන්නේ ඩ්‍රිප් ඉරිගේෂන් එහෙම නැත්නම් බින්දු ක්‍රමය ජල බිඳිත ක්‍රමය වගේ මහා ලොකු වියදමක් කරන්න අවශ්‍ය නැහැ. සමහර ග්‍රීන් හවුස් එකක් වගේ හදන්න ගොඩක් වියදමක් යයි. දැන් මම දැකලා තියෙනවා සමහර තැන්වල මේ ග්‍රීන් හවුසස් ආඩිනෝ තාක්ෂණය භාවිතා කරලා. ඒ කියන්නේ ඒකේ ආර්ද්‍රතාවය මනින එහෙම නැත්නම් ඒකේ පස්සේ ජල මට්ටම මනින ඊට පස්සේ හිරු එළියේ තියෙන ශක්තිය කියන්නේ ප්‍රමාණය මනින අන්න ඒ වගේ ගොඩක් ඉනෝවේෂන්ස් කරලා. ඒ නිසා අපිට තාක්ෂණය භාවිතා කරලා ටෙක්නොලොජි එක භාවිතා කරලා මේ ඇග්‍රි බිස්නස් පැත්තට ගිහිල්ලා මේ ෆුඩ් සිකියුරිටි පැත්ත මේක එක සමස්ත ඒරියා එකක් අකලක් මාත් අපිට විශේෂයෙන්ම සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට විශේෂයෙන්ම ගොවිතැන හා සම්බන්ධ ව්‍යවසායකයන්ට ක්‍රියාත්මක වෙන මම හිතන්නේ ඉදිරියේදී ශ්‍රී ලංකා රජයක් මේ සම්බන්ධයෙන් සෑහෙන ඊට ප්‍රස්තාව ලබා දෙයි. රජයටත් ඉතාම අවශ්‍යතාවයක් තියෙනවා මේක මේ ක්ෂේත්‍රය ඉදිරියට ගෙනියන්න. ඊළඟ දේ තමයි විශේෂයෙන්ම මේ ග්ලෝබල් වැලියු චේන්. විශේෂයෙන්ම මේක ශ්‍රී ලංකාවේ බිහි වෙච්ච ප්‍රකටම ආර්ථික විද්‍යාඥයෙක් තමයි මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහත්මයා. එතුමා තමයි මේ අදහස නිතරම ඉදිරිපත් කරන්නේ. අපි මේ ග්ලෝබල් වැලියු චේන් එකකට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා ලෝකයේ මේ මැනුෆැක්චරින් දැන් එක රටක කරන්නේ. ඒ රටේම ටයර් හදලා ඒ රටේම වාහන වලට බුෂ් හදලා ඒ රටේම එන්ජින් එක හදලා ඒ රටේම ඇසෙම්බල් කරන එකක් කරේ බොහෝ වෙලාවට මේ යුරෝපීය තිබුණු මැනුෆැක්චරින් එහෙම නැත්නම් කර්මාන්ත ශාලා එහෙම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ. නමුත් දැන් තමුන්වහන්සේලා දන්නවා විශේෂයෙන්ම ලැප්ටොප් එකක් ගත්තාම පස්සේ රටවල් 39කින් ඒකේ පාර්ට්ස් එනවා. ස්ක්‍රීන් එක හදන්නේ තව රටක, කේසින් එක හදන්නේ තව රටක, කැමරා එක තව තැනකින් ගන්නවා. ඊට පස්සේ චිප්ස් ටික තව තැනකින් software එක develop කරන්නේ තව තැනක. ඒ වගේම මොබයිල් ෆෝන් එකක් ගත්තාම විශේෂයෙන්ම කියනවා Apple ෆෝන් එකකට රටවල් 80කින්, destination 80කින් විතර එනවා කියලා පොඩි කෑලි. ඉතින් එතකොට මෙන්න මේකට අපි කියනවා global value chain. එතකොට අපිට එකක් තමයි global value chain එකට අපිට බද්ධ වෙන්න පුළුවන්. මේක හැබැයි විශේෂයෙන්ම සුළුම කුඩාම නෙමෙයි. නමුත් මධ්‍ය පරිමාණ මට්ටමේ. හැබැයි අපිට ඒකට සාර්ථක පූර්වාදර්ශ තියෙනවා. විශේෂයෙන්ම රෝහන් පල්ලේවත්ත මැතිතුමාගේ ආයතනය වගේ ගත්තන් පස්සේ Toyota කම්පැනි සෙන්සර් හදන ඒ වගේ අපිට උදාහරණ කිහිපයක් හොඳයි. ඒ කියන්නේ අපි කියන්නේ good practices කියලා good practices තියෙනවා. ඉතින් අපිට ඒ පැත්තකට අපිට යොමු වෙන්න පුළුවන්ද? විශේෂයෙන්ම තව එකක් තමයි දැන් කියනවා දැන් විශේෂයෙන්ම චීනය සහ සමා වෙන්න ඇමරිකාව සහ ජපානය ඊටම වැදගත් policy decision එකක් කරන් තියෙනවා. ඒගොල්ලන්ගේ manufacturing plant චීනයෙන් ඉවත් කරගන්න. ඒක මම හිතන්නේ ගෝලීය දේශපාලනයේ තියෙන කතාවක්, ගෝලීය දේශපාලන ව්‍යුහයේ තියෙන කතිකාවත. ඉතින් අන්න ඒ වගේ එහෙම ඉවත් කරගන්න කර්මාන්ත ශාලා අපේ රටට අපිට BOI කරහා FDI විදියට එහෙම ශ්‍රී විදේශ ආයතනයට ගන්න පුළුවන්ද? අන්න ඒ ආයතන වලට සේවා සහ භාණ්ඩ සපයන වැලියු චේන් එකට අපේ SMEs බද්ධ කරගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අන්න ඒකත් ඉදිරියේදී අපිට බලන්න ඕනේ. ඒ කියන්නේ ග්ලෝබල් වැලියු චේන් අපි කියන්නේ අනුරාධපුරයේ SME එකක් එකපාරට Apple ෆෝන් එකට ස්ක්‍රීන් හදන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපිට යම් කිසි විදිහට හදන කම්පැනි එකකට සමහරට ඒ වගේ ගන්න පුළුවන්. ඒ වගේ සිලිකන් සපයන එක වැලියු ඇඩ් කරන්න. මිනරල් ටික වැලියු ඇඩ් කරලා ග්‍රැෆයිට් ටික ග්‍රැෆීන් බවට පත් කරලා ලබා දෙන්න. අන්න ඒ වගේ මේ වැලියු චේන් එකට අපිට සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා තියෙනවා. ඉතින් එන්නේ ඔන්න ඔය වගේ විශේෂයෙන්ම modernization of agriculture ඊට පස්සේ ඔය global value chain අවසාන වශයෙන් අර කිව්වා වගේ නැවත technology. ඒ කියන්නේ e-commerce technology එක භාවිතා කරලා ඒ වගේ කරන්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ knowledge service industry මම හිතන්නේ අනිවාර්යයෙන්ම මොකද SMEs කියන අපි හිතන්නේ මේ පොඩි කඩයක්, පොඩි කර්මාන්ත ශාලාවක්, කාල් මෝලක්, වී මෝලක්. දැන් එහෙම නෙමෙයි. SME කියන්නේ සමහරට දෙන්නෙක් ඉන්න එක්කෙනෙක් තනියම ඉන්න solutions හදලා දෙන ආයතනයක් වෙන්න පුළුවන්. ලංකාවට මම හිතන්නේ තාම ලොකු පොටෙන්ෂල් එකක් එතන තියෙනවා. විශේෂයෙන්ම එහෙම ගොඩක් තරුණ පිරිසෙන ලොකු කැපිටල් එකක් ඕන වෙන්නේ. සමහරට ලැප්ටොප් එකක් සහ තව ඒ තාක්ෂණික උපකරණ ටිකක් තමයි තියෙන්නේ. අන්න ඒ වගේ අලුත් මාකට් ආකිටෙක්චරල් සොලියුෂන්ස්, එතකොට accounting packages, tax solutions ඒ වගේ අපිට දෙන්න පුළුවන්ද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න. මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජාතික නවනිපැයුම් කරුවන්ගේ කොමිෂන් සභාවක් ලොකු දෙයක් කරන්න උත්සාහ කරනවා. නවනිපැයුම් මම හිතන්නේ අපි දැක්ක මේ කොවිඩ් සංසිද්ධියත් එක්ක ගොඩක් තරුණ ප්‍රජාව, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, ඒ වගේම සමහරట్లాවට වෘත්තිකයෝ ගොඩක් නවනිපැයුම් කරා. හැබැයි මේ නවනිපැයුම් නිකන් කරලා බෑ. මේක කමර්ෂියලයිස් කරන්න ඕනේ.
ඒක කමර්ෂලයිස් කරන්න යම් කිසි වැඩ පිළිවෙලක් මම හිතන්නේ රජය මගින් කරගෙන යනවා. ඉතින් ඒවත් අපිට හොඳ දේවල්. ඉතින් ඒ සියලුම දේවත් එක්ක අපි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එක තමයි අපි සිද්ධ කරන්න ඕනේ. බොහොමත් ස්තුතියි. මේ සමග අපි බලාපොරොත්තු වෙනවා මේ සමුළුව අවසානයකට ගෙන එන්න. හරවත් දේශනයක් කර හසිත විජේසුන්දර මහතාටත් බැංකුව වෙනුවෙන් දායක රනිල් දිසානායක මහතාටත් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සංවිධානය කිරීමේදී ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය දැක්වූ අනුග්‍රහය, ඒ වගේම ශාඛානායකපතියන්ගේ අනුග්‍රහය, ප්‍රවර්ධනාංශයේ නිලධාරීන්, තොරතුරු තාක්ෂණාංශයේ නිලධාරීන්, ඩිජිටල් බැංකු අංශයේ දැක්වූ සහයෝගය ඒ සියල්ලම මතක් කරනවා. ඒ වගේම ශාඛා කළමනාකාරීත්වය, ප්‍රාදේශීය කළමනාකාරවරුන්, ශාඛා ජාලය පුරාම සිටින අපගේ ශාඛා කළමනාකරන් ඔවුන් විශාල දෙයක් කරා අපිට අවශ්‍ය ඔඩියන්ස් එක. නැත්නම් මේට අපේම කස්ටමර්ස් කතා කරලා, කස්ටමර්ස් ඕනෑමට කතා කරලා මේට සහභාගී කරගන්න දරපු උත්සාහය, ඒ වගේම අපගේ ප්‍රාදේශීය සුළු හා මධ්‍ය පරිමාණ ප්‍රවර්ධන නිලධාරීන් ඔව් සැමටම ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් අපි ඔක්කොම අපි ඉන්න බැංකු ශ්‍රේෂ්ඨ ඇතුළු සියලු ශ්‍රේෂ්ඨයන් අභියෝග රැසකට, අර්බුද රැසකට මුහුණ දෙන අවස්ථාවක්. ව්‍යාපාරික ඔබට හැමතෙම සවියක් එන්න සුවදහති සෙලාන් බැංකුව සැමටම සූදානම්ව සිටිනවා. ඒ සමග මේ සමුළුව අවසාන කරනවා. බොහොම ස්තුතියි. ස්තුතියි අකලංක. බොහොම ස්තුතියි.